හරි නේද? right. අයබෝන්. මම හිතන්නේ කලින් පොඩක් තාක්ෂණික දෝෂයක්. හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. good evening everyone. ඉතින් ප්‍රාර්ථනා කරනවා මේ වගේ මත දවස ඔයාගේ ජීවිතේ turning point එකක් වෙන දවසක් වෙන්න කියලා. ඒ කියන්නේ ජීවිතේ තීරණාත්මක සම්දිස්ථානයක් වේවි. අලුත් කතාවක් අද ඉඳන් ආරම්භ වෙයි. ඉතින් මේ කතාව හරි ලස්සනට ලියන්න මම ඔයාලට උදව් කරන්නේ මේ සූදානම් වෙයි. මම කල්ප සුදේශාන්. මම දැනට මගේ ගැන ඒ ටික විතරක් කියන්න. කොහොමද? පුද්ගලයෙක් ගැන තමාම කියා ගන්නකොට ඒකේ කිසි ගතියකුත් නැහැ. ඔබට මගේ ගැන තීරණය කරන්නට දෙන්නම් මම පන්ති අවසානයේ. මම ඉංග්‍රීසි ගුරුවරයෙක් දකුණු පළාතේ. දැන්ට ඇති. ඉතින් මොකද්ද මේ පන්තියේ? ඇයි අපි මේ වැඩක් පටන් ගන්නෙ? මොකද්ද මේකේ වෙනස අනිත් ඉංග්‍රීසි පන්ති වලින්? ඔය ටික තමයි අපි දැනගන්න තියෙන්නේ. කෙටියෙන් කියන්න. මම වැඩි කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි වැඩ කරන්න කැමති කෙනෙක්. කෙටියෙන් කියන්න. මොකද්ද වෙන්නේ කියලා පන්ති ඇතුලේ. සමහර වෙලාවට අපේ ආදරණීය දෙමව්පියන් අපේ දරුවෝ දන්නවද මන් දන්නේ මේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයේ 60%ක් 65ක් වගේ අතර ප්‍රමාණය අසමත් වෙනවා දරුවෝ. 3 වසරෙන් පටන් අරගෙන යන අපේ ඉංග්‍රීසි අධ්‍යාපනය උසස් පෙළ වෙනකම් යන ගමනේදී O level කියනකොටම අවුරුදු 3 වසරේ ඉඳන් ගත්තොත් එහෙම අවුරුදු ආසන්න වශයෙන් 7ක් 8ක් අවුරුදු 7ක් 8ක් ගුරුවරු 6ක් 7ක් එකතු වෙලා උගන්වලත් අවසානයේදී 60%ක් ෆේල් වෙනවා. මේක හරි කටුකයි. හරිම කටුකයි. තිත්ත ඇත්ත. ඉතින් ඔබටත් මතකද සමහරලාට ඔබේ පුංචි කාලේ ඉස්සර වෙලාම ඉංග්‍රීසි ඉගෙන ගන්න අපි ගියේ කොච්චර ආසාවෙන්ද. හැබැයි ටික ආසාව මැරිලා සමහර වෙලාවට ඉංග්‍රීසි ටීචර් පන්ති ගාවට එනකොට ඈනුම් යන තත්ත්වයට ආවා. ඒක ටීචර්ලගේ වැරද්දකුත් නෙමෙයි. මොන වෙලාවකවත් ටීචර්ලට අපි දොස් කියන්න යන්න හොඳ නැහැ. ඒක අපේ සිස්ටම් එකේ වැරද්ද. ඒ සිස්ටම් එකේ වැරද්ද අපි අඳුරගෙන හරියට මේ ගමන ගියොත් මේක විෂයක් විදිහට නොදැක භාෂාවක් විදිහට දැක්කොත් ඔබ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. උදාහරණයක් අපි දන්නවා native speakers ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන රටවල් තියෙනවනේ. අපි හිතමු එංගලන්තේ චූටි බබාලා ඉංග්‍රීසි භාවිතා කරනවා. නේද? එතකොට එයාලා එකම භාෂාවක් නේද භාවිතා කරන්නේ. හරි. එහෙනම් ඉංග්‍රීසි ඉගෙන ගන්න මේ ශ්‍රී ලංකාවේ විතරයි මේ වයස් ක්‍රමයක් තියෙන්නේ බොහෝ වෙලාවට. පිට රටවල් භාවිතා කරන්නේ ඒගොල්ලෝ ප්ලේස්මන්ට් ටෙස්ට් එකක් තියෙනවා. තියලා ඒගොල්ලෝගේ දැනුම බලලා එතනින් ඉඳන් තමයි උගන්වන්නේ. භාෂාවක් ඉගෙන ගන්න වයස් සීමාමයි නැහැ. එහෙනම් අපි මේ පන්තියේදී කරන්නේ අන්න සමහර වෙලාවට ඔබේ ඒ ලස්සන කරගන්න බැරි වෙච්ච හේනේ හැමෝගෙම හිතේ තියෙන ලස්සන හේනියක් තමයි හැමෝගෙම හිතේ දැන් මෙතන ඉන්න අම්මලා තාත්තලා දරුවෝ හැමෝගෙම හිතේ තියෙන ලස්සන හේනියක්. මම ඉංග්‍රීසි ටික ලස්සනටම ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි ටික හොඳට යොදන දක්ෂයෙක් වෙන්න ඕන කියලා. හැබැයි ඒ හීනේ ටික ඔයාගේ වේ කියලා ගියා. හැබැයි එක තැනක තාමත් ඒක හැංගිලා තියෙනවා. මම මේ කතා කරන්නේ අපේ දරුවෝ ගැන නෙමෙයි වැඩිහිටියෝ ගැන. අන්නේ හීනෙට පණ පොදක් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. පණ පොදක් දෙනවා වගේ අනිවාර්යෙන්ම මම පොරොන්දු වෙනවා. ඔබට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හොඳම දැනුමක් තියෙන මේ පාඨමාලාව මාත් එක්ක ඔයා කරලා බලන්න. අවසානයේ වෙද්දී ඔබ ඉංග්‍රීසි භාෂාව ගැන අධ්‍යයනයක් කරලා පොතක් ලිව්වා වගේ තියෙනවා. මම කෙටියෙන්ම කියන්නම් ඒ විදිහට. හරි. එහෙනම් තව එක කාරණයක් කියන්නම්. මේක ස්පෝකන් ක්ලාස් එකක් නන්නේ. ඉංග්‍රීසි වාක්‍ය කීපයක්, වචන කීපයක් කටපාඩම් කරගෙන කතා කරන ස්පෝකන් ක්ලාස් එකක් නන්නේ. ඉංග්‍රීසි භාෂාවේ අස්සක් මුල්ලක් නෑර හැම තැනම තියෙන වැදගත්ම දේ. දැන් ඔබ සමහර වෙලාවට අර අන්ධයාගේ පිටිපිඟානේ කාසිය
සොයනකොට අර ඔබ දැකලා ඇති මෙහෙම මේ මූණ සේරගෙම පිටි ගාගෙන නේද කාසිය හොයන්නේ. මෙහෙම නෙවෙයි. මෙහෙම කළා අරන් දෙන පන්තියක්. අපි බලමු. අපි එනම් මේ සඳහා අවශ්‍ය වෙන පොත් මොනවාද කියලා ඉස්සර වෙලාම කියන්න. right. ඔබට බැරි වෙලාවත් පළවෙනි link එකකින් සම්බන්ධ වෙන්න බැරිනොත් ඩක් ගාලා දෙවෙනි link එකට මාරු වෙන්න. right. ඔය link දෙකේ මේ වෙලාවේ 10 පැකේජ් දෙකකින් තමයි යන්නේ පන්තියේ. පළවෙනි එක full වෙලා තියෙන්නේ. බැරි වෙලාවත් සම්බන්ධ වෙන්න බැරි නම් ඩක් ගාලා දෙවෙනි එකට මාරු වෙන්න. කෝල් එකක් වගේ වෙලා කට් වුණොත්. ඒකත් පොඩ්ඩක් පළවෙනිම කියලා තියන්න. right. හරි. මේකට අවශ්‍ය වෙන පොත් මොනවද? මේකට අවශ්‍ය වෙන සාමාන්‍ය 100 පහෙන් එහා පැත්තේ පොතක්. මට කියන්න බෑ සමහර වෙලාවට ඒක CR 5ක් වේද එතනින් එහාට තව පොත් කීයක් ඕන වේද කියලා කියන්න බෑ. හැබැයි 5ක් නම් අනිවාර්යෙන් යන්න. අපේ පන්තියේ ප්‍රධාන කොටස් තීම් දෙකක් යටතේ යන්නේ reading vocabulary සහ listening speaking ටිකට එක පැත්තක් එක පොතක් ඕනේ. ඒකට පොඩි පොතක් ඇති grammar and writing වලට තියාගන්න ඕනේ ලොකු පොතක්. right. උඩ මේ පන්තියේ විවිධ අය ඇති. සමහර ලාට ඉංග්‍රීසි මුල ඉඳන් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අය ඇති වැඩි හිටියෝ. සමහර වෙලාවට ඇති දූල පුතාලා සමහර වෙලාවට ඇති ඉංග්‍රීසි තිත්ත වෙලා ඉන්නේ. අප්පිරියයි. හරි හැබැයි ආසයි සර් ඉගෙන ගන්න. එහෙමයි ඇති. අනිවාර්යෙන්ම. ඔයාට එපා වෙච්ච ඉංග්‍රීසි ටික සති කීපයක් යද්දී ඔයා හරි ආසාවෙන් ඉගෙන ගන්න පටන් ගන්නේ. එහෙනම් අපි කතා බහ කර ඉන්නේ නැතුව වැඩේ පටන් ගමු. right. ඉස්සර වෙලා මම පටන් ගන්න කැමති ඉංග්‍රීසි භාෂාවේ අයන්නේ. එතකොට ඔයා කිය සර් ඒ අකුරෙන්ද? නෑ. මම ඔයාලට අකුරු ගන්නන්න යන්නේ නෑ. අකුරු ටික දන්න අයනේ මෙතන ඉන්නේ. හරි. තව සති දෙකක් ගියාම මම ඔයාලට කරනවා සම්මන්ත්‍රණයක්. මගේ කලින් මේ වගේම තව කෝසස් යන්නේව තියෙනවා. වැඩිහිටියන්ට කරන පන්ති. මම ඒගොල්ලන්ට මේක නොකර හිටියේ මොකද ඊළඟ කෝස් එක කට්ටියත් එක්ක එකට දාලා කරන්න. සෙමින එකක් කරනවා. ඒ සෙමින එකේදී මම බලාපොරොත්තු වෙනවා දැන් සමහර අය මේ ඉංග්‍රීසි වචන වලට අකුරු හිතා ගන්න බෑ නේද? හරි අමාරුවෙන් පාඩම් කරගන්න. මම කියලා දෙනවා මේ සෙමින එකේදී කොහොමද ඉංග්‍රීසි වචනයකට අකුරු වචන ඇහෙනකොටම කියන්නේ? කටපාඩම් කරන්නේ නැතුව. right? එහෙම සෙමින එකක් කරනවා ඉස්සරහට මම ඒක දැන් කියන්නම්. right? එතකොට අන්න මුලින් ඉඳන් ඉගෙන ගන්න කට්ටියට ඉංග්‍රීසි. සමහර අය ඉංග්‍රීසි වචන ඒ තරම් හුරු නැහැ. right? වචන ලියන්න ගියාම ප්‍රශ්න තියෙන අයට ඒක කරාට පස්සේ වැඩේ හොඳටම පුළුවන් වෙයි. මම එදාට කියන්නේ බොහොම ඉක්මනින්ම තියෙනවා සබ් දෙකක් ඇතුළත. right? මම group වලට දාන්න. හරි. දැන් එහෙනම් මම අද බලාපොරොත්තු වෙන අපි ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ පාඩමක් කතා කරන්න. මේක තමයි අය. හොඳයි. මම ලියනවා වචනය. cat. පූසා. මම හැමදාම ඉංග්‍රීසි පන්තියක් පටන් ගන්නකොට ලියන වචනේ තමයි ඕක. හිතන්න ඔබ ඉංග්‍රීසි භාෂාවේ දන්න දේවල් මොන තරම් තියෙනවද කියන එක ගැන හිතන්න පටන් ගන්න හොඳ තරම්. right. සර් මේ තියෙන පූසනේ. ඔව්. මම පුංචි වෙනසක් කරනවා. ඒ තමයි cat පූසා කියන එකට මම දානවා ඉස්සරහට කියලා එකක්. අපි දන්නවා සර්. අපි එතකොට කියන්නේ පූසෙක් කියලා නේද? ඔව්. පූසෙක්. ඊළඟට මම ඔයාගෙන් අහනවා. මොකක්ද මේ පූසෙක් කියන එකේ තේරුම? මොකක්ද මේ පූසෙක් කියන එකේ තේරුම? අපේ අය කියයි සර් එක පූසෙක්. ඒක නිසා තමයි අපි දාන්නේ කියලා. මම ඔබෙන් අහුවොත් එහෙම අපේ දරුවෝන්ගෙන් සමහරට මගේ ඉගෙන ගන්න කට්ටිය ඇති. ඇත්තද පුතේ? cat කියලා කියන්නේ එක පූසෙක්ද? නැහැ. පූසා කියන්නේත් එක්කෙනයි. දැන් එතකොට මොකද්ද මේ? ඇයි එතකොට මේ පූසා කියන්නේත් එක්කෙනාට නම්. හරි? මෙතන අපිට දාන්න අවශ්‍යතාවයක් නැහැ. අපි දැන් මෙයයි. ඔව් අපි එක්කෙනෙක් කියන ගන්නවා. ඒක හරි. වෙන දෙයකටත් ගන්නවා. ඔබ ලස්සන කතාවක් කියනවා. ඔන්න ඔබ හිතන්නකො හැන්දෑවක වත්තේ
ඇවිද ඇවිද ඉන්නකොට සෙල්ලම් කරන අපේ දරුවෝ කීප දෙනෙකුත් එක්ක ඔබ දකිනවා තැනක තියෙන බෝලයක්. අපිට අපේ දරුවෙක් කියලා දකින්නේ. එයා කතා කරනවා අම්මේ බෝලයක් තියෙනවා. අන්න එයා කියනවා අම්මේ බෝලයක් තියෙනවා කියලා. හිතන්න. ඇයි එයා කියන්නේ බෝලයක් තියෙනවා කියලා? ඒක දන්නේ නැති නිසා. ඒක පළවෙනි වතාවට දකින නිසා. හරි? අපි බෝලයක් කියලා කියන්නේ පළවෙනි වතාවට දකින නිසා. ඒක අපි මිට කලින් දැකලා නැහැ. එහෙනම් අපි නාමපදයකට අල්කයන්වත් දාන්නේ සිංහලෙන් right කියලා එකක් දාන්නේ එකක් කියන එකත් මේකේ කියවෙනව නැත්තේ නෑ. හැබැයි ප්‍රධාන වශයෙන්ම මේකෙන් කියවෙන්නේ දරුවනේ කිව්වරකමක් නෑනේ. නේ? දරුවෝ වගේ තමයි දැන් මේ වෙලාවට. සමහරලාට මට වඩා වැඩිමල් අය ඇති. right. කියන එක දාන්නේ එක්කෙනෙක් කියනවට වඩා අපි අඳුරන්නේ නැහැ කියලා කියන්නේ. මොකද සර්? පොඩ්ඩක් ඔහොමින් ඒ කියන්නේ සර් කියන්නේ කැට් පූසෙක් කියලා කියන්නේ එක පූසෙක් නෙවෙයි. දන්නේ නැති පූසෙක්ද? අන්න හරි. ඔබ ඔන්න නිවැරදි විදිහට හිතන්න පටන් ගන්න. එතකොට සර් එක පූසෙක් නෙවෙයි මෙතන කැට් කියලා කියන්නේ. එක පූසෙක් කියලා කියන එක කියවෙනවා. කැට් කියලා කියන්නේ අඳුරන්නේ නැති පූසෙක්. සර් හොර පූසෙක්ද? ඔව් අන්න හරි. හරි. එතකොට සර් කියන්නේ දැන් බුක් කියන්නේ පොත. ඔව්. ඒක අසම්පූර්ණයි. ලොකු අදහසක් එන්නේ නැහැ. එතකොට සර් බුක් කියන්නේ පොතක්. ඔව්. ඒකෙන් කියවෙන්නේ සර් කියන විදිහට දැන් අපි පොත පළවෙනි වතාවට දකින්නේ. මීට කලින් දැකලා නැහැ. අඳුරන්නේ නැහැ. හරියට හරි. එතකොට සර් කියන්නේ vehicle වාහනයක් කියලා කියන්නේ අලුතෙන් අපි පළවෙනි වතාවට දකින වාහනයක්ද? ඔව්. ඒක තමයි. හරියට හරි. එහෙමයි නේ. ඔව්. එහෙනම් බෝලයක් තියෙනවා. දැන් ඔන්න දරුවා කිව්ව අම්මට අම්මේ බෝලයක් තියෙනවා. හරි. එයා දැන් මේකත් එක්ක සෙල්ලම් කරනවා යාළුවෝ ටිකත් එක්ක සෙල්ලම් කරගෙන යනවා. ඕන දවස් දෙක තුනක් සෙල්ලම් කරනකොට බෝලේ නැති වෙනවා. දැන් කට්ටියත් එක්ක ආයෙ හොයනකොට දකිනවා ආයෙසරයක් බෝලේ. දැන් ආයෙසරයක් කියනවාද බෝලයක් තියෙනවා කියලා? අන්න හිතන්න. ආයෙසරයක් කියනවාද? බෝලයක් තියෙනවා කියලා ආයෙ කියනවාද? දැන් කියන්නේ බෝලය. අන්න දන්න නිසා. කලින් කිව්වා බෝල් කියලා. අන්න. අපි පුංචි කාලේ දැනන් හිටියේ නෑ. ඉංග්‍රීසි ලියනකොට මම දන්නේ දාපු තරමක් ද අද දැනගන්න. චූටි දෙයක්. ඕක දන්නේ 100ක් ගත්තොත් 99ක්. අපි නාමපදයක් පෙරට ද දාන්නේ මොකටද? එයා මීට කලින් දැකලා තියෙනවා කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම මේකෙන් කියවෙන්නේ. කියන්නේ අපි හඳුනනා එක. ද බෝල් කියන්නේ. මීට කලින් දැකලා තියෙන එක. එතකොට සර් මෙයා හොරපූසෙක් කැට් කියදී අඳුරන්නේ නැහැ. ඔව් හොරපූසෙක් වෙන්න පුළුවන්. හොරද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. අඳුරන්නේ නැහැ කොහොම හරි මීට කලින් දැකලා. එතකොට සර් අපි ද දැම්මට පස්සේ අපේ ගෙදර ඉන්න පූස ද කැට්ද? අන්න හරි. හරියට හරි. අපේ ගෙදර ඉන්න පූස ද කැට්. අපි අඳුරන පූස. හරි. එතකොට සර් පොත ද බුක්. එතකොට මේ කියන්නේ මේ දන්න පොතනේ අපේ පොතනේ. ඔව් අපේ පොත වෙන්නත් පුළුවන්. මොකක් හරි අඳුරනා පොතක්. මීට කලින් දැකලා තියෙන පොතක්. මේක හරි ලස්සනයි. ඔබ යනවා කඩේකට. ගිහිල්ලා ඔබ මිලදී ගන්නවා පොතක්. ඔබ මිලදී ගන්නේ පොත නෙවෙයි. ඔබ මිලදී ගන්නේ පොතක්. පොතක් කියලා කියන්නේ ඔබ පළවෙනි වතාවට දකින්නේ. I bought a book. මම පොතක් මිලදී ගන්නවා. එතකොට ඔබ පොතක් කියලා කියන්නේ පළවෙනි වතාවට දකින්න නිසා ඒක. හරි. හැබැයි ඒ පොත අරගෙන ටික වෙලාවක් යනකොට ඔබේ කඳුනන එතකොට කියන්නේ ආයසරයක් කියන්නේ පොත කියලා. පොතක් කියලා. අපි එතකොට කියන්නේ the book කියලා ඊළඟ වතාවේ. හරි. අපේ දරුවෝ ගෙදර ඉස්සරහා කවුද අඳුරන්නේ නැති කෙනෙක් ඉන්නවා. ඔයා කතා කළා කොහොමද කියන්නේ? අම්මේ මිනිහෙක් ඉන්නවා. මිනිහෙක්.
නේද? අඳුරන්නේ මිනිහෙක්. එතකොට මිනිහෙක් කියනකොට දානවා අල් කයනදා කියන අඳුරන්නේ නැති නිසා. මීට කලින් දැකලා නැති නිසා. අම්ම ඇවිල්ලා බලලා කියනවා. හා ඒ පුතේ අල්ලපු දෙයට අල්තෙන් ආපු සරක්. තමයි මිනිහා. ඔය අඳුරගන්න. ඊළඟ දවසෙත් ඔය අම්මට කතා කරන්නේ අම්මේ මිනිහෙක් ඉන්නවා කියලා. ඔයා කියන්නේ මොකද? අර ඇයිනකොට දැන් අඳුරනේ අම්මේ මිනිහා ඉන්නවා. අර මිනිහා අඳුරන කෙනා. පැහැදිලිනේ? එහෙනම් මෙන්න මේකයි කතාව. දැන් ඔබට මං හිතන්නේ ලස්සන චිත්‍රයක් නැවිලා ඇති මේකේ. මේ පාඩමට අපි කියනවා මේක තමයි ඔබ ඉස්සර වෙලාම දැනගන්න ඕනේ දේ ඉංග්‍රීසි භාෂාවේ. හරි. මේ පාඩමට අපි කියනවා ඔයාගේ පළවෙනි පාඩම grammar lesson 1 articles කියලා. අව්‍ය පද සිංහලෙන් අපි නමක් දුන්නොත් අපිට යවුන articles. ආටිකල් එකක් අපි කියලා කියන පත්තරයක විශේෂණයකට. ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණය අපි ආටිකල් කියලා කියන්නේ තුන් දෙනෙක්ට. කවුද තුන් දෙනා? and the and the right. මෙන්න මේ articles කොටස් දෙකකට බෙදෙනවා. එක්කෙනෙක් තමයි indefinite articles. Indefinite articles කියලා කියන්නේ right? අවිනිශ්චිත බව හඟවන ඒවා. මොකක්ද හඟවන්නේ? අවිනිශ්චිත බව හඟවයි. අවිනිශ්චිතයි කියන්නේ දන්නේ නැහැ. එහෙම කට්ටිය දෙන්නෙක් ඉන්නවා. කවුද? සහ an. an වලින් කරන වැඩ මම තාම පොඩ්ඩකින් කියන්න. අනෙක් එක්කෙනා තමයි definite article. definite article කියලා කියන්නේ the. එයා මොකද්ද කරන්නේ? නිශ්චිත බව හඟවනවා. the. හරි. මේක හරිය සරලයි. නාමපදයක් මේ විදිහට තියවම හරි කැතයි. ඔයා හිතන්නකෝ. එහෙම නිකන් කියන්නේ නැහැ vehicle කියලා. එක්ක හලෝ the vehicle. එහෙම නැත්නම් a vehicle. මෙන්න මෙතකොටයි ලස්සන. එතකොටයි ලස්සන. the vehicle කියන්නේ දන්න වාහනේ, a vehicle කියන්නේ දන්නේ නැති වාහනේ. වෙන කාගේද වාහනය? පළවෙනි වතාවට දන්නේ. කොට මේ දෙක නැත්තම් මේක පොඩි අසම්පූර්ණ ගතියක් තියෙනවා. එහෙනම් නිකන් අපි තියෙන එක නවුන් එකක්. right. එතකොට the book කියලා කියන්නේ දන්න පොත, අපි දැකලා තියෙන පොත. a book කියන්නේ එහෙනම් ඕනෑම නාම පදයක් ගැන පළවෙනි වතාවට කතා කරන්න ගියාම අපි ගන්නවා a එහෙම නැත්නම් an. හරිද? right. අපි ලියමු මෙහෙම ලියමු. ලියා ගන්න මාතෘකාව grammar lesson 1 articles අව්‍ය පද. grammar lesson 1 articles අව්‍ය පද. සෑම පාඩමකට පසුව ඔබට මොකද අපි මේ තාක්ෂණෙත් එක්ක වැඩ කරන්නේ රෙකෝඩින් එක ඒ වගේම PDF ලබා ගන්න පුළුවන්. අද දවසේ කරන පාඩම දවස් දෙකක් විතර ගියාම ඔයාලට PDF ගන්න පුළුවන්. right. ලියන්න මෙහෙම grammar lesson 1 ව්‍යාකරණ පාඩම 1. CR ලොකු පොතක් ගත්තනේ right. චුට්ටක් මේ කතාවත් අහගෙන මේ කතාවත් අහගෙන ඉන්නකො. මේක හරි ලේසිම තැනින් පටන් ගන්නවා තමයි. අද වගේම ඔයාට හෙටත් ලේසි, හෙට වගේම අනිද්දාත් ලේසි. හැබැයි ටික දවසක් යනකොට අපි ටිකක් සංකීර්ණ මට්ටමකට යනවා. ඒක නිසා හැමදාම මේ දේවල් හරි ආසාවෙන් කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. ආසාවෙන් කරන්න ඕනේ. කීවර නිකන් ජොලියට ඉංග්‍රීසි පොත තියාගෙන. හරි? මම කියන්නේ අස්සක් මුල්ලක් නෑර හැම තැනක්ම ඉගෙන ගන්නවා ඉංග්‍රීසි භාෂාවේ තියෙන මේකේ. ඉංග්‍රීසි කතා කරන්නේ නැද්ද? නෑ අපි කතා කරනවා. අපි කතා කරන්න යනවා පිළිවෙලට. ඉස්සර වෙලා ඔබ ඉංග්‍රීසි භාෂාව ගැන යම් දෙයක් කටපාඩම් කරගෙන කතා කරන්න බෑ. ඉංග්‍රීසි කටපාඩම් කතා කරන්න බෑ. අපි යම් රටාවන්ටයක් ඉගෙනගෙන
2 months විතර අපි ගියාට පස්සේ ඔබත් එක්ක මම කතා කරන එකත් කරන්න යනවා. අපි එතකොට ටික ටික එතෙන්ට අපි ආවර්ගෙන යනවා. හරි. තරු ලකුණු දමිලේ. ඉංග්‍රීසි භාෂාවේ ඇති ඉංග්‍රීසි භාෂාවේ ඇති ලොකු පොතෝනේ. ඉංග්‍රීසි භාෂාවේ ඇති මේ පැත්තට ලියන්න. ඉංග්‍රීසි භාෂාවේ ඇති සහ n යන පද මේට අයත් වෙයි. ඉංග්‍රීසි භාෂාවේ ඇති n යන පද මේට අයත් වෙයි. කෙටියෙන් ලියමු. ඉංග්‍රීසි භාෂාවේ ඇති n යන පද මේට අයත් වෙයි. මේවා මගින් නාම පදයකට මේවා මගින් නාම පදයකට නිශ්චිත භාවයක් හෝ මේවා මගින් නාම පදයකට නිශ්චිත භාවයක් හෝ අවිනිශ්චිත භාවයක් ලබා දේ. ඉංග්‍රීසි භාෂාවේ ඇති n යන පදමයට ඇත්තේ මේවා මගින් නාම පදයකට නිශ්චිත භාවයක් හෝ අවිනිශ්චිත භාවයක් ලබා දේ. right? හරි. ඊළඟ තොර ලකුණු දාලා මෙහෙම ලියන්න. අවිනිශ්චිත එනම් පළමු වතාවට දකින අවිනිශ්චිත එනම් පළමු වතාවට දකින නොදන්නා නොහඳුනන දෑ ඉදිරියේ සහ n යොදයි. නැවතත් කියන්නම් පළමු වතාවට අවිනිශ්චිත කොහොමද අපි කිව්වේ නිශ්චිත කියලා අවිනිශ්චිත කියලා මට මතක නැහැ. අවිනිශ්චිත එනම් නොදන්නා නොහඳුනන දෑ ඉදිරියේ සහ n යොදයි. ආයි පාරක් කියවන්න. අවිනිශ්චිත එනම් නොදන්නා නොහඳුනන දෑ ඉදිරියේ පළමු වතාවට දකින නොදන්නා නොහඳුනන දෑ ඉදිරියේ සහ n යොදයි. right. උදාහරණ දෙකක් දාමු. අවිනිශ්චිත එනම් පළමු වතාවට දකින නොදන්නා නොහඳුනන දෑ ඉදිරියේ සහ n යොදයි. උදාහරණයක් ලියන්න පුතේ. right. a cat who sick. හරි කියලා ලියලා මම මේ අල්කයන රවුම් කරලා කියන එකත් රවුම් කරලා ලියන්න පළමු වතාවට දකින පූසෙක්. පළමු වතාවට දකින පූසෙක්. ආයි කියන්නේ කියලා කියනකොට නෝට් එක ලියාගන්න බැරුණොත් හොරි වෙන්න යන්න එපා. ඒ ගැන 100 පාරක් හිතන්න යන්න එපා. නෝට් එක දෙනවනේ නේද? පන්ති උරුම ගම ඔයාලට ගන්න පුළුවන් නෝට් එක. ඒ උරුම ගම අද කරදර කරන්න එපා. හෙට මම ගෲප් එකට දාන නෝට් එක. හරි. ලියාගන්න බැරුණොත් කලබල වෙන්න එපා. අහගෙන ඉන්න ඒ හොඳටම ඇති. පස්සේ අපි අඩුපාඩු තියෙනවා හදාගමු. නෝට් එක දානවා. right නෝට් එකක් දානවා. ඊට පස්සේ ඔයාලට හෝම්වර්ක් දානවා. මගේ වැඩ පිළිවෙලයි පැහැදිලි. ලස්සනට ඔයාගේ ඉංග්‍රීසි දැනුම ටික ටික බිල්ඩ් අප් වෙන විදිහට මේක ප්ලෑන් කරලා තියෙනවා. මේ පළවෙනි වතාවට කරන එකක් නෙමෙයි. මීට කලින් ගොඩක් මේවා වැඩසටහන් කරලා තියෙනවා. right.
හරිනේ ආයසරක් ඕනනම් කියවන්නම් මොකද්ද අපි කතා කරේ අවිනිශ්චිත එනම් පළමු වතාවට දකින නොදන්නා නොහඳුනන නාම පද ඉදිරියේ මොකද්ද සහ ඇන් යොදයි කිව්වා උදාහරණයක් ලියන්න කිව්වා cat පූසෙක් රවුම් කරන්න අල් කෑන රවුම් කරන්න ලියන්න පළමු වතාවට දකින පූසෙක් කියලා right හරි නේද මේක විතරයි ලියා ගන්න කියලා කිව්වේ හරි ඊළඟට තරු ලකුණක් දාලා ලියන්න මීට පෙර දැක ඇති දන්නා හඳුනන දේ ඉදිරියේ ද යොදයි ඉංග්‍රීසියෙන් හොඳේ ද යොදයි මේට පෙර දැක ඇති දන්නා හඳුනන දේ ඉදිරියේ ද යොදයි හරි උදාහරණයක් පුත් ලියමු අපි හරි කවුද the cat පූසා වරහන් ඇතුලේ ලියන්න මීට පෙර දැක ඇති පූසා එහෙනම් the වලින් කියන්නේ මීට කලින් දැකලා තියෙනවා කියලා සරලයි හරි සරල කතාවක් මේක කියන්නේ අපි සහ ඇන් කියන එක දන්නේ නැහැ කියලා කියන්නේ. මීට කලින් දැකලා නැහැ. පළවෙනි වතාවට දකින්නේ. ඇන් අම්බ්‍රෙල්ලා කියලා කියන්නේ කුඩයක්. පළවෙනි වතාවට දකින්නේ. ඒක කාගේදෝ කුඩයක් අපේ කුඩේ නෙවෙයි. හරි? වෙහිකල් කියලා කියන්නේ කාගේදෝ වාහනයක් මීට කලින් දැකලා නැති. හැබැයි ඕක ද වෙහිකල් වෙද්දි මේ අපි දන්න වාහනය අපේ වාහනේ වෙන්න පුළුවන් නැත්නම් වෙන කාගේ හරි අපි දන්න එකක්. දී අම්බ්‍රෙල්ලා කියලා කියන්නේ අපි දන්න කුඩයක්. අපේ කුඩේ වෙන්න පුළුවන් වෙන කාගේ හරි වෙන්න පුළුවන්. අපි දන්න ඒ වුණාට මීට කලින් දැකලා තියෙනවා. මේක හරි සරල කතාවක් තියෙනවා. හරිද? right. ලියාගත්තා. හරි. ඔන්න ආයෙසරක් එනම් මම කෙටියෙන් කියනවා ඔබේ සටහනත් කියවන්න බලන්න. right. අපි කතා කරේ අද articles ගැන. articles ගැන වාට මේක දන්නේ නැතුව ඉංග්‍රීසි භාෂාව යන්නම බෑ හරියට. මේක තමයි පළවෙනි දේ. ව්‍යාකරණ නීතිවල පළවෙනි එක තමයි articles. හොඳට අහගෙන. articles කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන the and කියන පද තුන. the and. මේ the and කියන පද වලින් නාම පදයකට ලබා දෙන නිශ්චිත හෝ අවිනිශ්චිත භාවයක්. නිශ්චිත හෝ අවිනිශ්චිත භාවයක්. නිශ්චිතයි කියලා කියන්නේ අපි මීට කලින් දැකලා තියෙනවා. අපි අඳුරනවා කියන එක තමයි කියන්නේ. අපි නාම පදයට නිශ්චිත භාවයක් ලබා දෙන්නේ නාම පදයේ ඉස්සරහට ද දාන. හරි සරලයි. the book දන්න පොත මීට කලින් දැකලා තියෙන පොත. the dog අපේ බල්ලා නැත්තම් මීට කලින් දැකලා තියෙන බල්ලා. right? දන්නවා කියන එකයි කියන්නේ. මීට කලින් දැකලා තියෙනවා කියන එකයි. ඒ වගේම අපි මීට කලින් දැකලා නැති පළවෙනි වතාවට නාම පදයක් ගැන සඳහන් කරන්න ගියාම පළවෙනි වතාවට අපි දානවා සහ ඇ. ඒක vowel sound එක නම් ඇන්. අපි ඒක අපි දැන් කතා කරන්නේ යන්න. හරි. ඕක තමයි සරලම දේ දැනගන්න ඕනේ. right? සමහරලාට අහලා බලන්න ඔබේ ගෙදර ඉන්නවනම් 11 වසරේ 10 වසරේ දරුවෝ ඊට වඩා ඕක දන්නේ නැති අයත් 100ක් ගත්තම 90ක් විතර ඉන්නේ. එතරම් වැඩේ ඇනගෙන තියෙන්නේ. හරි. අපි එතරින් එහාට කතා කරමු. හැබැයි මේක සාමාන්‍ය නීතිය වුණත් මෙන්න මේ ආටිකල්ස් භාවිතා කරන්න ගියාම විශේෂිත නීති රීති ටිකක් තියෙනවා. අපි ඒ ටික දැනගෙන ඉන්න ඕනේ. right. එහෙනම් ලියන්න ඊළඟට අනුමාත්‍රකාව ආටිකල්ස් භාවිතයේදී අප දැනගත යුතු විශේෂ කරුණු. ආටිකල්ස් භාවිතයේදී අප දැනගත යුතු විශේෂ කරුණු. ආටිකල්ස් භාවිතයේදී අප දැනගත යුතු විශේෂ කරුණු. හරි. අපේ කට්ටිය
මේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමේදී සමහර වෙලාවට ලැජ්ජ වෙනවා. මම දැක්කද Facebook වගේ තැන්වල හරි වැරදි විදිහට මේක යොදාන. එහෙම කරන්න එපා. හරියට භාවිතා කරන්න භාෂාව. හරියට දැනගන්න සිද්ධාන්ත. හරියට දැනගන්නේ භාෂාව භාවිතා වෙන විදිහ. පළවෙනිම දේ. හරිද? අපි ඊළඟට අනුමාත්‍රකාව මේ ආටිකල්ස් භාවිතයේදී අප දැනගත්තු විශේෂ කරුණු. අහගෙන. නම් තියනවානේ. අපි හිතමු කමල්, සයුරි, හරි? අපි හිතමු හම්බන්තොට, right. අපි හිතමු ශ්‍රී ලංකා. ඕන මම නම් කීපයක් ගත්තා. හරි? එතකොට මෙන්න මේ නම් ඉස්සරහට ද දාන්නේ නැහැ. හරිද? නම් ඉස්සරහට කවමදාවත් ද දාන්න එපා. ඒක වැරදි. හරි? එහෙනම් නම් ඉදිරියේ ද නොයොදයි. හැබැයි විශේෂිත අවස්ථාවන් කීපයක් තියෙනවා. මොනවද ඒ කියලා බලමු. හරි. ඒ තමයි පෙර විසූ ශ්‍රේෂ්ඨ ආගමික නායකයින් ඉන්නවා දැන්. උදාහරණයක් තමයි අපි කියනවා බුදුරජාණන් වහන්සේ නේද? Lord Buddha. Right, Lord Buddha. Jesus. හරි. අනිවාර්යයෙන්ම ඉදිරියේ ද දාන්න ඕනේ. හරි. පැහැදිලිනේ? එනම් පෙරවිසූ ආගමික නායකයින්ගේ නම් ඉදිරියේ ද යෙදීමක් සිදු කරනවා. හැබැයි සාමාන්‍ය නම් ඉදිරියේ දාන්නේ නැහැ. අහගෙන ඉන්න පටලව ගන්න එපා. සර් රටවල් වල නම් ඉදිරියේ ඔව් ද ශ්‍රී ලංකා, ද ඉන්දියා එහෙම කියන්නේ නැහැ. හැබැයි රටවල් කීපයක් සමූහණය වෙලා රාජ්‍යයක් විදිහට ඉන්නවා නම් මතක් කරන්නකො රාජ්‍යයක් සර් USA හරි නේද? United States of America. USA එක්සත් රාජධානිය. නේද? ඊට පස්සේ United Kingdom UK ඇමරිකා එක්සත් ජනපදය United States UK කියන්නේ එක්සත් රාජධානිය. එතකොට අන්න ඒවා USA UK පෙරට අනිවාර්යයෙන්ම ද දානවා. මොකක්ද එහෙනම් කිව්වේ? තනි රටවල් වල නම් ඉදිරියේ ද නොයදයි. හැබැයි රටවල් කීපයක් සමූහණය වී සිටිනා විට අපි ද යොදයි. හරි? හරි. ඊළඟ කාරණේ තමයි හරි ඔය රටවල් ගැන කතාව. එතකොට සර් මේ දැන් පිදුරු තලාගල වගේ එකක් ඉස්සරහට ද දාන්න බැරිද? කන්දක් ඉස්සරහට පිදුරු තලාගල. ඔව්. ඇත්තටම අපි ද දාන්නේ නැහැ. ඒක වැරදි. හැබැයි කඳු කීපයක් එකට එකතු වෙලා සමූහණය වෙලා කඳු පන්තියක් විදිහට ඉන්නවනම් උදාහරණයක් හිමාලයාස් නකල්ස් වගේ right අපි ඒවා ඉදිරියට අනිවාර්යෙන් ද දාන්න. හරිනේ right ඔය දැන් නාමපද ඉදිරියේ ද යොදන විශේෂ අවස්ථා අපි කිව්වේ සාමාන්‍ය නම් ඉස්සරහට ද දාන්න. ඊට අමතරව අනිත් කාරණේ තමයි සෝබාදහමේ සඳහන් වෙන අද්විතීය යුනික් දේවල් තියෙන්නේ. sun සූර්යයා, moon හඳ. ඔන්න ඕවා ඉදිරියේ අපි අනිවාර්යයෙන්ම ද යෙදිය යුතුමයි. අපි නිකන් කියන්නේ sun කියලා. the sun, the moon. දැන් පෘථුවිය නම් the earth. හරි. ඔන්න එහෙනම් පළවෙනි කාරණේ. ආයසරයක් බලන්න මොකද මම කියන්නේ? සාමාන්‍ය නම් ඉදිරියේ ද නොයොදයි. නම් පෙර ලෝවිසූ ශ්‍රේෂ්ඨ ආගමික නායකයින්ගේ නම් ඉදිරියේ right ඊට පස්සේ රටවල් කීපයක් එකතු වී සමූහණය සිටින වෙලා රාජ්‍යයක් විදිහට ඉන්නකොට තනි රටවල් නම් ඉදිරියේ නොයදයි නමුත් රටවල් එකතු වෙලා රාජ්‍යයක් විදිහට ඉන්නකොට ඒ වගේම කඳු පන්ති වල ඉදිරියේ සෝබාදහමේ සඳහන් වන ඔය නාමපද සූර්යා හඳ සූලංග ඒ වගේ දේවල් ඉදිරියේ the sun the moon the wind the earth අපි ද යෙදීමක් කරනවා. හරි මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. ලියන්න මෙහෙම. සාමාන්‍ය නම් ඉදිරියේ ද නොයොදයි. සාමාන්‍ය නම් ඉදිරියේ ද නොයොදයි. සාමාන්‍ය නම් ඉදිරියේ ද නොයොදයි. නමුත් ලෝවිසූ ආගමික නායකයින්ගේ නම් ඉදිරියේ හරි. නමුත් ලෝවිසූ ආගමික නායකයින්ගේ නම් ඉදිරියේ
ඊට පස්සේ රටවල් කීපයක් එක්වී රාජ්‍යයක් ලෙස සිටිනා විට රටවල් කීපයක් එක්වී රාජ්‍යයක් ලෙස සිටිනා විට රටවල් කීපයක් එක්වී රාජ්‍යයක් ලෙස සිටිනා විට right right ඊට පස්සේ සෝබා දහමේ sorry මෙහෙම ලියන්නකෝ කඳු පන්ති වල නම් ඉදිරියේ කඳු පන්ති වල නම් ඉදිරියේ කඳු පන්ති වල නම් ඉදිරියේ ඉර හඳ සුළඟ ආදී ඉර හඳ සුළඟ ආදී ඉර හඳ සුළඟ ආදී ඉර හඳ සුළඟ ආදී සෝබාදහම හා සම්බන්ධ නාමපද ඉදිරියේ සෝබාදහම හා සම්බන්ධ නාමපද ඉදිරියේ ද යොදයි හරි අපි ඔන්න පුද්ගලයෙක්ගේ නමක් ගත්තා රටක නමක් ගත්තා ඊට පස්සේ නගරයක නමක් අපි ගමු වැලිගම හරි මේක වැරදි සාමාන්‍ය නම් ඉදිරියේ ද දාන්නේ නැහැ හැබැයි බුදුරජාණන් වහන්සේ කියද්දී ආගමික නායකයින්ගේ නමක් ඉදිරියේ ද දාන්න මේ උදාහරණ ටික ලියා ගන්න ඒක හරි ලකුණක් ඊට පස්සේ ජේසුස් වහන්සේ ජීසස් කියද්දී ද දානවා right ඊට පස්සේ කඳු පන්ති ඉදිරියේ හිමාලයාස් කඳු පන්තිය ද දාන ඊට පස්සේ ආයේ United States of America USA රාජ්‍යන් ඉදිරියේ දානවා United Kingdom දානවා right ඔය විදිහට අපිට උදාහරණ පෙන්නන්න පුළුවන් right හරිද මේ උදාහරණ ටික ලියන්න ඔය පිළිබඳ විස්තරාත්මක සටහනක් ඔබට මම ලබා දෙනවා ඔබ ඉන්න group එකට තව මෙහෙමත් කියනවා the sun සූර්යයා the moon හඳ the wind සුළඟ right හරි ඔය දේ දන්නේ නැති අයත් ගොඩක් ඉන්නවා right එහෙනම් සාමාන්‍ය නම් ඉදිරියේද නොයොදයි හැබැයි ආගමික නායකයින්ගේ නම් ඉදිරියේ ඊට පස්සේ කඳු පන්ති ඉදිරියේ රාජ්‍යයන් ඉදිරියේ සෝබාදහමේ sun moon wind වගේ ඉදිරියේද යෙදීමක් කරනවා හරි ලියාගෙන ඉවරයි නේද right ලියාගෙන ඉවරයි හරි අපි එහෙනම් මකන්න ඇවුන හදන්න. කාට හරි ලියා ගන්න බැරි වුණා නම් worry වෙන්න එපා. මේක සම්පූර්ණම සටහන ඔයාලට දානවා. හරි. දැන් මෙහෙම බලාගෙන ඉන්න. මේ හැමදේම හයි ලස්සනට ප්ලෑන් කරලා තියෙන්නේ. ඔයාලට ග්‍රැමර් උගන්වන හැටි. ඔයාගේ vocabulary එක improve කරන හැටි. ඔයාගේ speaking හදන හැටි. හැමදේම හරි ලස්සනට ප්ලෑන් කරලා තියෙන්නේ. අපි හිමිහිට යමු. right.
ඊළඟ කාරණේ තමයි ඔබ දන්නවා එකට කියන්නේ නම් 1 කියලා නේද? පළමු කියලා කියන්නේ කොහොමද? first. දෙවන කියලා කියන්නේ කොහොමද? second. තුන්වන කියලා කියන්නේ third. හතරවන කියලා කියන්නේ fourth, fifth, sixth ඔය ආදී ලෙස යනවා. හරි? අනිවාර්යෙන් මේව පළමු, දෙවන, තුන්වන, හතරවන, පස්වන ආදී ලෙස කියන අනිවාර්යෙන්ම එකක් දාන්නම ඕනෙමයි. හරිද? ඒක නීතියක්. මතක තියාගන්න. එහෙනම් පළමු, දෙවන, තෙවන ආදී ලෙස පැවසීමේදී ද යෙදිය යුතුයමය. right ලියන්න මෙහෙම තරු ලකුණක් දාලා. තරු ලකුණක් දාලා ලියන්න. පළමු, දෙවන, තෙවන ආදී ලෙස පැවසීමේදී පළමු, දෙවන, තෙවන ආදී ලෙස පැවසීමේදී ද යෙදිය යුතුය. ද යෙදිය යුතුය. කියලා උදාහරණ ලියන්න. උදාහරණ ලියන්න. පළමු, දෙවන, තෙවන, සිව්වන. right. පළවෙනි එකෙන් ලියවුනොත් දෙවෙනි එකට සම්බන්ධ වෙන්න පුළුවන්. දෙවෙනි link එකේ. right. උදාහරණ ටික ලියා ගන්න. පළමුවෙන් first කියන්න එපා. right? අපි කියනවා දැන් නිකන් ඔයා කතා කරද්දි කියනවා the first match කියන්නේ the first match. right? අපි නිකම්ම කියන්නේ දැන් second one කියන්නේ the second one. the අනිවාර්යයෙන්ම දාන්න. he is the third. ඔහු තමයි තුන්වෙනියා. I am the first one තමයි පළවෙනියා. right. පැහැදිලි. next one. දෙවනි කාරණය. දෙක නෙවෙයි තුන්වෙනි එක තුන්වෙනි තරු ලකුණ නේ. හරි. ලියාගෙන නැතිනේ නේද? ටිකක් වේගෙන් යන්න ඕනේ චුට්ටක්. හොඳද? හරි. තුන්වෙනි කාරණේ තමයි මෙහෙමයි. ඔබ දන්නවා ඇති prepositions කියලා જાතියක් තියෙනවා. අපි ඉස්සරහට දැන් තව සතියක් යන්නේ නැහැ prepositions ගැන අපි කතා කරමු. හරි? prepositions කියන්නේ නිපාත පද. ඔය නිපාත පද තියෙන prepositions in වගේව තුල on උඩ near අසල. හරි ඔන්න මම තුනක් ලියුවා. හරි? in කියන්නේ තුල, on කියන්නේ මත, near කියන්නේ අසල. මෙන්න මේ preposition එකක් follow වෙනවා the වලින්. කෙනෙක් පැහැදිලි? මේ preposition එකක් follow වෙනවා the වලින්. කියන්නේ preposition එකක් පසුව අනිවාර්යෙන් බොහෝ විට the යෙදීමක් කරනවා අපි. එහෙනම් මට කියන්නේ bag a කියද්දි in bag නෙවෙයි in the bag. මේ in කියන preposition එක follow වෙනවා the වලින්. හරි. මේසේ උඩ කියද්දි නේද on table නෙවෙයි on the table. නේද? gate to අසල කියද්දි near the gate. එතකොට මෙන්න මේ in on near ආදී preposition follow වෙනවා the කියන article එකේ. right? පැහැදිලි නේද? right. හැබැයි මෙන්න මේ වගේ තැනකදී අහගෙන ඉන්න ඕනේ. කටේ වරද්දන තරම්. දැන් අපි දන්නවා අපි ඒකත් ඉගෙන ගන්නවා තව ලබන සතියේ. මේකට අපි කියන possessive adjective කියලා. ඔය මගේ, අපේ, දැන් උදාහරණයක් මගේ ගම කියලා කියන්නකො my village. ඒක ඉස්සරහටද දාන්නේ නැහැ. හරිද? දැන් අපේ රට කියලා හිතන්නකො. හරි. අපේ රට කියන ඉස්සරහටද දාන්නේ නැහැ. දැන් මගේ ගමේ කියද්දි නිකම්ම in my village. අපේ රටේ කියද්දි in our country. එතකොටද දාන්නේ නැහැ. හරි? මතකයි නේ? right එහෙනම් ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. in on near. 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 Adi prepositions. In on near adi prepositions. වරහන් ඇතුලේ නිපාත පද. in on near ආදී නිපාත පද
නිපාත පදයකට පසුව බොහෝ විට ද යෙදීමක් සිදු කරේ. බොහෝ විට ද යෙදීමක් සිදු කරේ. බොහෝ විට ද යෙදීමක් සිදු කරේ. හරිනේ? හරි. හරි. මේ උදාහරණ තුන ලියන්නකො. මේ උදාහරණ තුන ලියා ගන්න. නේද? in on near ආදී prepositions වලින් පසුව ද යෙදීමක් සිදු කරේ කියලා මේ තුන ලියන්න. right. මේ හැම දෙයක්ම පාඩ හොඳ ලස්සන ඉංග්‍රීසි දැනීමක් හදා ගන්න ඕන නම් නේද? පැහැදිලිව පිළිවෙලට යන්න ඕනේ. තේරුණා නේද? ඉතින් මේ අවුරුදු ගණනාවක් තිස්සේ ඉංග්‍රීසි උගන්වලා නේද? පන්තියක් විදිහට මම හිතන්නේ මම නම් දන්න තරමේ නැහැ. මම කැමති නෑ මම ගැන කතා කරන්න. හැබැයි වැඩිම ඒ percentage එක තියෙන ක්ලාස් එක විදිහට වැඩිම ඒ ප්‍රතිශතය තියෙන පන්තියට මම හිතනවා මම සාර්ථකයි කියලා ඉගැන්වීමේ. ඉතින් ඒකේ බොහොමයක් කලකට හේතු වෙන්නේ මේ ගුරුවරු ගාව දැනුම තියෙනවා. මේ දැනුම දෙන අනුපිළිවෙලත් එක්ක තමයි කෙනෙක්ට දෙයක් ඉගෙන ගන්න ආස හිතෙන්නේ. ඒ ක්‍රමවේදෙත් එක්ක. ඒක නිසා බොහොම ඉවසීමෙන් ඉන්න. සමහර වෙලාවට මේ කියන කාරණාවලදී ඔබ දන්න කාරණා කියනවා ඇති. හැබැයි නොදන්න කාරණාත් කියවෙනව නේද? කැලෙන් කැල ඇහිඳගෙන යන්න. මේ தત્ත්වයේ වැඩි දවසක් යන්නේ නැහැ. මේකේ වැඩි හරියක් ඉන්නේ ඉංග්‍රීසි මුලින් ඉඳන් ඉගෙන ගන්න ඕනේ කට්ටිය. හරි? මේක පිළිවෙලට කරගන්න. පිළිවෙලට කරගන්න. ඔබ හොඳ දැනීමක් හදා ගන්න ඕන. ඔබ හරියට මේක කරොත් ඔබට ඉංග්‍රීසි ගුරුවරයෙක්ට දෙන දැනුම එනවා. හරියට මේක කරගන්න. හරියට කරගන්න. right. පිළිවෙලට පැහැදිලිව අපි යමු. right. පොත් මං කියවනේ. ආයි ඉංග්‍රීසි භාෂාව ගැන පොතක් ලියුවා වගේ තියෙයි. right. හරි නේද? හරි. උදාහරණ ටික ලියුවා. එහෙනම් in on near වගේ prepositions follow වෙනවා. right. හරි. එහෙනම් in the bank, on the table, near the gate මට අනේ මැසේජ් කියවන්නම් වෙන්නේ නැහැ. මැසේජ් කියව යත් එක්ක කතා කර කරන වැඩ මාට වඩා ගොඩාක් මේකේ කරන්න පුළුවන්. අපි ආව කතා කරන තැනකට ගේනවා. බොරුවට නිකන් කාලේ කන්න ඕනේ නැහැ. මම වැඩ කරන්න කැමතියි. අපි දවසක ඉලක්කයක් තියෙනවා. මෙන්න මේ ටික මේ දවසේ ඉවර කරනවා කියලා මම lesson plan එකක් කලින් ගහලා තියෙනවා. ඒ lesson plan එක ඉවර කරන්න බලයෙන් තමයි මම class එකට එන්නේ. හරි? අපි speaking වගේ දේවල් තියෙනකොට කතා කරමු. බොරුවට. ඔබගේ mic on කරගෙන මගේ ඔයාගේ කාලේ කන්න ඕනේ නැහැ. මම ඒක දැඩි ලෙස විශ්වාස කරනවා. හරි. හරි. එහෙනම් බලන්න. ඊළඟට තමයි ඔන්න අහගෙන ඉන්න මේක චුට්ටක් අපි ඉස්සරහට තව දවස් දෙක තුනක් නෙවෙයි හතරක් විතර ගියාම අපිට අහු වෙන තැන එතකන් දැනට චුට්ටක් මතක තියාගන්න චුට්ටක් ඒක නිසා ඔබ ඉගෙන ගන්න නැති නිසා සමහරට අමාරු වෙයි අපේ දරුවෝ නම් දන්නේ. ඔන්න මම ගන්නවා නාම විශේෂණය. මොකද්ද? tall උස. හරි. තව එකක් ගන්නවා long දිග. තව එකක් ගන්නවා beautiful ලස්සන. හරි. තව එකක් ගන්නවා powerful බලවත්. හරි. අහගෙන ඉන්නකෝ. right. ඔයාට පුළුවන් මෙන්න මේවායේ අර්ථය වැඩි කරන්න. අපි දන්නවා සර්. very දාන්නනේ තියෙන්නේ නේ. හරි. ඒ කියන්නේ සර් කියන්නේ අපි කියන ඉතා උස නම් සර් very tall. so දාන්නත් පුළුවන් නේද සර්? so tall. ඉතා උස. නේ ඉතා දිග නම් very long. ඉතා ලස්සන නම් very beautiful. නේද? සර් ඉතා බලවත් නම් very powerful. හරිනේ? ඔව් මං කියනවා හරි එහෙම පුළුවන්. අපිට පුළුවන් මේකේ අර්ථය එතනොත් එහාට වැඩි කරන්න. එතකොට හැබැයි වැඩිම වෙනවා. හරි. වැඩිම වුණාට පස්සේ අපි යාට කියනවා සුපිරි ස්වරූපයටපත් කරා කියලා. හරි. මෙන්න මේ සිද්ධාන්තයේ ඉංග්‍රීසි භාෂාව කියනවා superlative form කියන. superlative. එහෙනම් නාම විශේෂණයක අර්ථය අපිට වැඩිම කරන්න පුළුවන්. එහෙනම් උස කියන එක වැඩිම කරමු. උසම වෙනවා. දිග කියන එක වැඩිම කරමු. දිගම වෙනවා. ලස්සන කියන එක වැඩිම කරමු. ලස්සනම. බලවත් කියන එක සුපිරි කරමු. බලවත්ම. මෙන්න මෙහෙම වැඩි කරා. උසම, දිගම, ලස්සනම, බලවත්ම, ශක්තිමත්, මිලාදිගතම, කුඩාතම, මහතම, කෙට්ටුම.
ඒවට අපි කියනවා සුපිරි කරනවා කියලා සුපර්ලැටිව් කරනවා කියලා. සුපර්ලැටිව් ෆෝම්. හරිද? කොල්ලෝ උනාට පස්සේ කොණ්ඩේ කපනවනේ. කෙල්ල උනාට පස්සේ කොණ්ඩේ වවනවනේ. කොල්ල එක විදියක් කෙල්ල එක විදියක්. ඒ වගේ තමයි නාම විශේෂණත් ආකාර දෙකකට තමයි සුපර්ලැටිව් වෙන්නේ. සමහර නාම විශේෂණ සුපර්ලැටිව් වෙන්නේ අගට est අරගෙන. සර් අපි අහලා තියෙනවා තමයි. tallest උසමනේ. highest උසම. longest දිගම. නේද? strongest ශක්තිමත්. අපි අහලා තියෙනවා සර්. අන්න හරි. ඔය මතක් වුණේ. එහෙනම් උස tall උසම නම් tallest. දිග long දිගම නම් longest. නේ? පහසු නම් easy පහසුම නම් easiest. හරි. හැබැයි තවත් සමහර නාම විශේෂණ මෙර කෙල්ල වගේ. එයාගේ අගට දැන් beautiful ESC දාගන්නේ. කෙන් නිකන් කියපන් beautifulest. අපි සර් එහෙම එකක් නෑ ජීවිතේට අහලා. දැන් මං කියන powerfulest එහෙම එකක් නම් අහලා නෑ අපි ජීවිතේට. innocentest අහිංසකම. එහෙම කියන්නේ. අපි එහෙනම් බලාගෙන ඉන්න. right. අපි එහෙම තැන්වලද ඉස්සරහට සුපර්ලැටිව් කරන්න දානවා most මොකක්ද දාන්නේ? most beautiful. හරි බලවත්ම කියලා කියනවා most powerful. මේව කරන විදිහ අපි ඔක්කොම කියලා දෙනවා ඉස්සරහට. දැන්ට මේ චුට්ටක් පාඩමට සම්බන්ධ නිසා පොඩ්ඩක් කතා කරගෙන යන්න. හරි ඉස්සරහට මේක අපිට අහු වෙනවා. සුපර්ලැටිව් ෆෝම් අපි කතා කරනවා ඇඩ්ජෙක්ටිව්ස් කියන ලෙසන් එක. හරි right. මොකක්ද ආයි ඉස්සරහ සර් කිව්වේ මොකක්ද? නාම විශේෂණයක අර්ථය වැඩිම කරන්න පුළුවන්. මේ පන්ති ඉන්නවනම් 6 වසරේ 7 වසරේ 8 වසරේ 9 වසරේ දූල පුතාලා ඔයාලට මේ පන්තිවල තියෙන හැම දෙයක්ම මේකේ අහුවෙනවා. ඔයාලට ඉංග්‍රීසි ඉපා වෙලා තිබුණා නම් ඒ හැම තැනක්ම මේකේ ආවරණය වෙනවා. හැම දෙයක්ම ආවරණය වෙනවා. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක් පුතේ. මේක ඉගෙන ගන්න වයසක් නැහැ. හරි ඒක නිසා හරියට අහගෙන ඉන්න ඔයාට ආයි ගැම්මට වැඩ කරන් යන්න පුළුවන් මේක මාස කිහිපයක් කරලා. ඉස්කෝලේ. හට අහගෙන ඉන්න. පඬිතේ වෙන්න යන්න එපා හැබැයි. හරි ඔය හිතුවොතින් එහෙම පඬිතේලා මේ ඕනනම් අපි ඉගෙනගෙන තියෙනවා. හරි. එහෙම කියලා හිතුවොතින් එහෙම බෑ. ඔයා දැකලා ඇති සුනාමි ආපු වෙලාවේ මම වැඩිපුර මේ කතා කරන්න කැමති කෙනෙක් නෙමෙයි පන්තියේ. පන්තියේ වෙලාවේ කයිය ගහ ගහින්න කැමති කෙනෙක් නෙමෙයි. වැදගත් දෙයක් කෙටියෙන් කියන්න. සුනාමි ආපු වෙලාවේ ගස් ඔක්කොම කඩාගෙන වැටුනේ දෙවන්ත ගස්. ගස් දෙකයි ඉතුරුනේ. උස ගස් තමයි ඉතුරු. කවුද? තාල වර්ගයේ ගස් පොල් ගහ ඉතුරුනේ. දැන් උණ ගහ උච්චර උස යන්නේ ඇයි ඉතුරු වෙන්නේ? අනිත් ගස් කඩාගෙන වැටෙනවා. නෑ උණ ගහ පොල් ගහ ඉතුරු වෙන්නේ. එයා නම්මේශීලී. අර පැත්තට වැවෙනවා, මේ පැත්තට නැවෙනවා, හුලඟෙනකොට වතුර යනකොට අර පැත්තට නැවෙනවා. එයා බේරුණා. ඉගෙන ගන්න ගියාම හරි නම්මේශීලී වෙන්න. පඬිත විදිහට අපි මේව දන්නවා. හරි එහෙම හිතන්න යන්න එපා. හරි. දන්නව තමයි. ඔබට හැලිච්ච ඒවා ඔබ නොදන්න දේවල් අද පළවෙනි පාඩමේදීත් ඔබ අනන්තවත් දේවල් ඉගෙන ගනිමි. අදත් මට පාඩම ඉවරුනාට පස්සේ මට දාන්න මැසේජ් එකක් නැද්ද කියලා. අනිවාර්යෙන් ඉගෙන ගන්න. මගේ වැඩ පිළිවෙලයි පැහැදිලි. ඒක නිසා මගේ ක්‍රමයට මම අරහින් මෙහින් කෑලි අල්ලන්නේ නැහැ. ලස්සනට පිළිවෙලට මේක හදලා තියෙන්නේ. ටික. ඔයාගේ දැනුම ඔයාට ආස හිතෙන විදිහට ඔයාගේ මෙතෙන්ටම දැනෙන්න මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක මේක හරි ලස්සනට arrange කරලා තියෙනවා. ඒක නිසා මට පොඩි කාලයක් ලබා දෙන්න. හරි. ආයෙත් right. නාම විශේෂණයක අර්ථය උපරිම කරාම අපි ආ සුපිරි කරා කියලා කියන ඒ කියන්නේ සුපර්ලැටිව් කරා කියලා ඉංග්‍රීසි වලින් කියන. උසම දිගම ලස්සන බලවත්. අන්න එහෙම සුපිරි කරන්න ආකාර දෙකක්. පළවෙනි එක තමයි සමහර නාම විශේෂ සුපර්ලැටිව් වෙන්නේ est එකතු වෙලාකට tallest longest highest strongest සමහර නාම විශේෂ සුපර්ලැටිව් වෙන්නේ පෙරට most එකතු වෙලා. අපිට අදාළ කාරණේ මෙච්චරයි. අපි සුපර්ලැටිව් ෆෝම් ඉස්සරහට කතා කරමු. right. කොහොම සුපර්ලැටිව් වුණත් අනිවාර්යෙන් සුපර්ලැටිව් ෆෝම් ඉදිරියට ද යෙදීම ඉංග්‍රීසි භාෂාවේ නීතිය. ඔයා ද දැම්මේ නැති වුණොත් එහෙම දඩයක් ගහනවා මං ඔයාට. හරිද? ඒක නිසා සුපර්ලැටිව් ෆෝම් ඉදිරියේ ද යෙදීම අනිවාර්යම නීතියකි. මතක තියාගන්න. හරිද? ඔව් ඔන්න මොකක්ද ආයිසරක් සර් මොකක්ද කිව්වේ? නාම විශේෂණයක අර්ථය උපරිම කොට එය සුපිරි ස්වරූපයට හෙවත් සුපර්ලැටිව් ෆෝම් එකට පත් කරයි. හරිද? මෙන්න සුපර්ලැටිව් ෆෝම් ටික. ඉතින් හඩ මම සරහන කියන අපි ඉස්සරහට අහු වෙන නිසා. right? සුපර්ලැටිව් ෆෝම් ඉදිරියේ ද යෙදීම අනිවාර්ය නීතියකි. එච්චරයි. ලියන්න මෙහෙම.
නාම විශේෂණයක අර්ථය උපරිම කළ විට නාම විශේෂණයක අර්ථය උපරිම කළ විට නාම විශේෂණයක අර්ථය උපරිම කළ විට එය නාම විශේෂණයක අර්ථය උපරිම කළ විට එය සුපිරිස රූපයට නාම විශේෂණයක අර්ථය උපරිම කළ විට එය සුපිරිස රූපයට වරහන් ඇතුලේ සුපර්ලටිව් ෆෝම් සුපර්ලටිව් කියලා කියන්නේ පත්වේ නාම විශේෂණයක අර්ථය උපරිම කළ විට එය සුපිරිස රූපයට වරහන් ඇතුලේ සුපර්ලටිව් ෆෝම් FORM ෆෝම් දැම්ම නම් වඩාත් හොඳයි සුපර්ලටිව් ෆෝම් බවට පත් වේ. සුපර්ලටිව් ෆෝම් ඉදිරියේ ද යෙදීම සුපර්ලටිව් ෆෝම් ඉදිරියේ ද යෙදීම අනිවාර්ය නීතියකි. සුපර්ලටිව් ෆෝම් ඉදිරියේ ද යෙදීම අනිවාර්ය නීතියකි කියලා ලස්සනට මේ ටික ලියාගන්න. සුපර්ලටිව් ෆෝම් ඉදිරියේ ද යෙදීම අනිවාර්ය නීතිය කියලා මේ ටික ලියාගන්න. right. සර් පන්තියේ මීට කලින් පටන් ගන්න බැරිද? බෑ. ඒකට හේතුව අම්මලා තාත්තලා ඉන්නවා කැම ටික හදන්න ඕනේ. ගෙදර ඒ වැඩ ටික වෙලා තමයි පන්තියට සෙට් වෙන්න ඕනේ එහෙමනේ. හරි. ඒක නිසා ඒගොල්ලෝ ගැන හිතන්න ඕනේ. දරුවෝන්ගේ ඔක්කොම ටික බලලා මේ දේ කරන්නේ. හරි ඒක නිසා මීට කලින් දාන්නත් බෑ. අනිත් එක තමයි පුතේ. මේ කියන දරුවෝ ටිකට මම මේ කියන්නේ. ඕනෙම දෙයක් අපිට අචීව් කරගන්න. හරි. අපිට ඕනෙම ගෝල් එකක් අපි අචීව් කරගන්න නම් මහන්සි වෙන්න ඕනේ. කැපකිරීමක් කරන්න ඕනේ. යම් දෙයක් අපි දෙන්න ඕනේ. ඒක නිසා මම ඔයාලට මේකේ ලස්සන තීම් එකක් දැන්. නිකරුණේ ගෙවිලා යන හැන්දෑවට ඔයාගේ හැන්දෑවට ලස්සන වටිනාකමක් දෙන්නේ. ඔයා බලන්න. රයිට් ඔයා දරුවෙක් වුණත් ඔයා වැඩිහිටියෙක් වුණත් ඔයා රජයේ කාර්යාලයක වැඩ කරනවා වෙන්න පුළුවන්. ඔයා ප්‍රයිවට් සෙක්ටර් එකේ වෙන්න පුළුවන්. ගවර්න්මන්ට් සෙක්ටර් වෙන්න පුළුවන්. මොන දේ වුණත් ඔයා අනිවාර්යයෙන් මේ ඉස්සරහින්ම ඉඳි. මේ ඉංග්‍රීසි ටික හදාගෙන බලන්න. මාස 3 යද්දී ඔයාගේ විශ්වාසය හැදෙයි මට ඉංග්‍රීසි පුළුවන් කියලා. ඒක මම අනිවාර්යෙන් කරනවා. right. ඒක නිසා පිළිවෙලට පැහැදිලිවම අපි වැඩ කරගෙන යමු. සර් group link එක දානවද? ඒ කියන්නේ group එක link එක නැති අය ඉන්නවනම් නැති කෙනෙක් ඉන්නවනම් මට එහෙම නැති අය ඉන්න විදිහක් නැහැ හැබැයි. හරි. හරි. ජීවිතේ මහන්සි වෙලා හදා ගන්න ඔයාගේ ජීවිතේ. ලොකු වටිනකමක් දෙන්න. මේ ටික හදාගත්තොත්. ඔයාලට ලැජ්ජ නොවි ඉන්න පුළුවන් කට්ටිය අතර. ලැජ්ජ නොවි. right? සමහරලාට අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තමුගේ දරුවන්ට ඉංග්‍රීසි ටික උගන්ව ගන්න පුළුවන්. ප්‍රශ්නයක් අහම කියන්න පුළුවන්. ඔෆිස් එකේ වට වැඩ කරන් යද්දි ලොකු පහසුවක් දැනේ. right? මොකද මේක levels කීපයකට යන්නේ. levels කීපයකට යන සමහරලාට ඔයාලට ඔෆිස් එක ඇතුලේ යූස් කරන ලැන්ග්වේජ් එකට ඔෆිෂියල් ලැන්ග්වේජ් නේද? අපි කියන ෆෝමල් ඉංග්‍රීසි ලැන්ග්වේජ් වලට දක්වා යනවා මේක. පොඩි තැනින් පටන් ගන්න. හරි? right. අපි උපරිම කාලෙන් වැඩ ගමු. right. සර් ඇමරිකන් ඉංග්‍රීසි බ්‍රිටිෂ් ඉංග්‍රීසි කියලා දෙකක් තියෙනවද? ඔව්. දෙකක් තියෙනවා. අපි ඒ ගැන වෙනම දවසක කතා කරනවා. හරි? අරහෙන් මෙහෙන් කෑලි කෑලි අල්ලගෙන කතා කර ඉන්නවට වඩා අත්පිළිවෙලට වැඩේ කරගෙන යමු. හැබැයි ඉංග්‍රීසි කතා කරන්න යන්න එපා ශ්‍රී ලාංක විදිහට. මම ඒකට නම් දැඩි ලෙස විරුද්ධයි. ඉංග්‍රීසි කතා කරන්න ඉංග්‍රීසි වගේ. හරිනේ? ප්‍රොනවුන්ස් කරන්න ඕනේ හරියට ඒ වචන ඉංග්‍රීසි වචන විදිහට. හරි. ලියාගෙන ඉවරයි. මැකුවා. අපි කතා කරන්න ඕනේ අපේ ඉලක්කයට ගිහිල්ලා. කන්ති ඉවර කරන වෙලාවේ කතා කරමු.
වැඩි විස්තර. ඩික්ටේෂන් නම් දෙනවා. ඩික්ටේෂන් දෙනවා දෙන වෙලාවට මදිනෝ කියන්න දෙනවා. හරි නේද? රයිට් ඒක පාඩම් කරන්න ඕනේ. සමහර වෙලාවට සමහර සතිවලදී 100 හම්බ වෙනවා. 100 වගේ හම්බ වෙනවා. ඩික්ටේෂන් 100 හම්බ වෙන අවස්ථා තියෙනවා. සතියට. පාඩම් කරන්න. අකුරු පාඩම් කරන්න එපා. වචන තේරුම් පාඩම් කරාම ඇති. රයිට් මකුවා. හරි නේද? ලියාගෙන ඉවරයි. මකුවා. හරි එහෙනම් සුපර්ලටිව් ෆෝම් ඉදිරියේද යොදයි සටහන වල දානවා ගෲප් එකට. ඔයාර ගෲප් එකක් මොකක්ම හරි නැත්නම් අපි මේ වෙලාවේ ඔබට තව පොඩ්ඩකින් ඔබට ලින්ක් එක දාන්නම් chat එකට. එතකොට ඒක ක්ලික් කරලා සම්බන්ධ වෙන්න. Telegram තමයි අපි ඉන්නේ. Telegram ඉන්නේ. right. හරි ඒ වගේම මේ මගේ group එකට කවුරුවත් add කරන්න එපා බලහත්කාරයෙන්. හොඳද? ඔයාගේ යාළුවෝ එහෙම add කරන්න යන්න එපා. හැබැයි ඔයා හිතනවා ඔයාගේ යාළුවට වටිනාකමක් වෙයි කියලා මේකෙන්. දැන් ඔයාගේ office එකේ වැඩ කරන යාළුවා ඒකට වැඩ කරන යාළුවට වටිනාකමක් වෙයි කියලා හිතනවා නම් එයාව දැනුවත් කරලා ඉවර වෙලා add කරන්න. හරි එහෙම නැතුව මට සපෝට් එකක් දෙන්න ඇඩ් කරන්න යන්න එපා ගෲප් එකට. එහෙම එපා මං ආසනයකට. රයිට්. ඊළඟ කාරණයට යමු එහෙනම්. රයිට්. හරිනේ ප්‍රශ්න ඔක්කොම මේ පසුවට අහමු. right. දැන් මේ පුංචි කාලේ ඔබ ඉගෙනගෙන තියෙනවා නේද? පුංචි කාලේ ඔබ ඉගෙනගෙන තියෙනවා නේද? මේ වවල් කියලා જાතියක් මතකද? vowels මතකද? කියන්න බලන්න vowels ටික. a e i o u. ලස්සනම කාලේ පුංචි කාලේ. පුංචි කාලේ ටීචර් ගන්නපු තව දෙයක් මම කියන්නද? ටීචර් අපිට කිව්වා සර් හරි දැන් කුඩේ නම් අම්බ්‍රෙල්ලා. කුඩයක් කියන්න ගියාම මෙන්න මේක වවල් අකුරකින් පටන් ගන්න නිසා ඇන් දාන්න කියලා. සර් ඇපල් ගෙඩිය නම් ඇපල් ගෙඩියක් කියන්න ගියාට පස්සේ ඇන් දාන්න කියලා ටීචර් අපිට කිව්වා. එහෙම ඉගෙන ගත්ත නේද? කොබලන් එහෙම ඉගෙන ගත්ත අය අත උස්සන්න බලන්න. එහෙම ඉගෙන ගත්ත අය අත උස්සන්න බලන්න. right. an umbrella. an apple. vowel අකුරක් ඉස්සරහට ඇන් දානවා කියලා ඉගෙන ගත්ත අය අත උස්සන්න. ඔව්. ඒක වැරදි. ඒක වැරදි. ඔයාගේ ටීචර් ඔයාලට වරද්දලා උගන්වලා තියෙන්නේ. පොඩි කාලේ vowel අකුරු ඉස්සරහට ඇන් දාන්නේ නැහැ. වැරදි ඒක. බලන්න. එහෙනම් සර් මොකද්ද කරන්නේ? මෙන්න මේ vowel අකුරට තියෙනවා ශබ්දයක් තියෙනවා. right? ඒ අකුරේ ශබ්දය මොකද්ද? ඒ අකුරේ ශබ්දය ආ. ඒ අකුරේ ශබ්දය ආද? ඒ අකුරේ ශබ්දය ආ නෙවෙයි. ඒ අකුරේ ශබ්දය ඈ සහ ඈ. apple නෙමෙයි. apple සිංහල නම් ලියන එක පටල ගන්න එපා. and කුඹියා. ඊ අකුරේ ශබ්දය a. I අකුරේ ශබ්දය e. O අකුරේ ශබ්දය o. U අකුරේ ශබ්දය a සහ u. හරි? ඔන්න අහගෙන ඉන්න පටල ගන්න එපා. හොඳට අහගෙන ඉන්න වටපිට බලන්න නැතුව. සර් කියනවා ටීචර් උගන්වපු එක වැරදි. මතක තියාගන්න. මෙන්න මේ අකුරු ඉස්සරහට නෙවෙයි යන් දාන්නේ. මෙන්න මේ ශබ්ද ඉස්සරහටයි යන් දාන්නේ. මොකද්ද සර් ඒ කතාව? ඒ දෙක මේකයි නේ සර්. නෑ දෙක දෙකක්. මේ ඉංග්‍රීසි අකුරු ඉස්සරහට නෙවෙයි මෙන්න මේ ශබ්දෙන් පටන් ගන්නව නම් තමයි යන් දාන්නේ. දෙක. නැත්තම් වරදිනවා. මේ බලන්නකෝ උදාහරණයක්. විශ්වවිද්‍යාලයට කොහොමද ඔබ කියපු තැන කියන්න බලන්න. කොහොමද කියන්නේ ඉංග්‍රීසි වලින්?
ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ? අපි විශ්වවිද්‍යාලයට කියන ඉංග්‍රීසි වලින් යුනිවර්සිටි කියලා. යුනිවර්සිටි. එතකොට යු අකුර වවල් අකුරක් තමයි. හැබැයි යු අකුරේ පැවතිය යුතු ශබ්දය වන ආ සහ ඌ කියන එක ඒකට දීලා නැහැ. එයා අනිවර්සිටිවත්, එයා උනිවර්සිටිවත් නෙවෙයි. එයා යුනිවර්සිටි නිසා. විශ්වවිද්‍යාලයක් කියන අපි ඉස්සරහට දාන්නේ ඇන් නෙවෙයි ඇත්තද සර්? ඔව්. මරුනේ. ඔය දැන් හිටියේ නෑනේ ඒකනේ. විශ්වවිද්‍යාලයක් කියන්න ගියාට පස්සේ යු අකුරෙන් පටන් ගත්තට දාන්නේ. ඇයි ඒ? වවල් අකුරකින් පටන් ගත්තට ශබ්දේ නෑ. මෙයා අනිවර්සිටිවත් උනිවර්සිටිවත් නෙවෙයි යුනිවර්සිටි. එක්ක නේද? අපි පාඩමකට ඒකකයකට කියනවා යුනිට් කියලා. මෙයා යු අකුරේ පටන් ගත්තට මෙයා අනිත්වත් උනිත්වත් නෙවෙයි. මෙයා යුනිට් යුන්ෙන් පටන් ගන්න. ඒක නිසා ඉස්සරහට දාන්නේ පැහැදිලි නේද? පැහැදිලි නේද? right. එහෙනම් ඔබට වර්ධිනව අර විදිහට ගත්තොත් පැයකට කොහොමද කියන්නේ? පැයකට කොහොමද කියන්නේ? මේක කියන්න බලන්න. මෙයා හ නෙවෙයි, හයන්න නෙවෙයි එච් අකුර සයිලන්ට්. මෙයා අව අන්න බලන්න. සාමාන්‍ය අකුරකින් පටන් ගත්තට එයා සයිලන්ට් නිසා පටන් ගන්නෙ වවල සවුන්ඩ් එකකින්. ඒක නිසා පැයක් කියලා කියන ගන්නේ ඇන්. මරුයි නේද? එහෙනම් පැයක් කියලා කියන්නේ නෙවෙයි. ඇන් අව. අවංක මිනිහට කොහොමද කියන්නේ? අවංක කියන්නේ honest. මේ චකුර සයිලන්ට්. මෙයා honest නෙවෙයි, මෙයා honest නෑ. honest නෑ. එතකොට මෙන්න සාමාන්‍ය අකුරකින් පටන් ගත්තට වවල් ශබ්දයක් තියෙන නිසා පෙරට හරිද? සාමාන්‍ය ශබ්දයනේ වවල් ශබ්දයක් තියෙන. සවංක මිනිහෙක් කියන්න ගන්න ඇන්. දැන් ටීචර් ගන්න පිට වැරදිනේ. ටීචර් කිව්වේ මොකද්ද? වවල් අකුරක් පෙරට යන්නේ. වවල් අකුරක් පෙරට යන්නේ නෙවෙයිනේ අපි එර්නේ දැන් දාලා තියෙන්නේ. කාරණා දෙක. පටල ගන්න එපා. පැහැදිලිනේ? right. මේ ශබ්ද පිළිබඳ පාඩමක් අපි ඉස්සරහට සම්බන්ධ වෙන එක දි කරනවා. ඔබට ඉංග්‍රීසි වචන වලට හිතනකොටම වචන ඇහෙනකොටම අකුරු ටික ලියා ගන්න පුළුවන් ගන්නට ඒක වට හදලා දෙනවා එක දවසකින්. ඉදිරියේදී මම කියන්නම් විස්තර. right. මෙහෙම ලියන්න. දැන් පැහැදිලි නේද? මොකක්ද සර් කිව්වේ? ඉංග්‍රීසි භාෂාවේ තියෙන vowels කියලා જાතිය a e i o u. දැන් අපි කියන පණකුරු කියලා. මේවා අපිට ඕන වෙන්නේ මේ වචනේ ශබ්ද කිරීමට අවශ්‍ය ප්‍රාණය ලබා දෙන්න. හඬ ලබා දෙන්න. right. සාමාන්‍ය ඉංග්‍රීසි වචනයක අඩුම තරමේ vowel එකක්වත් තියෙන්න ඕනේ. vowel නැති වචන තියෙන්නේ මයි වගේ වචන, බයි වගේ වචන තියෙනවා. ඒකට යා vowel එකක් වගේ හැසිරෙනවා. හරි? එතකොට අපිට පුංචි කාලේට ඉතු ගන්නපු එක තමයි vowel අකුරක් පෙරට ඇන් යොදයි. අපි නිවැරදි කරන vowel අකුරක් පෙරට නෙවෙයි vowel ශබ්දයක් පෙරට තමයි ඇන් යොදන්නේ. right. මෙහෙම ලියන්න. තරු ලකුණක් දාන්න. vowel කියලා කියන්නේ මෙන්න බෝඩ් එකේ ලියන vowel අකුරක් පෙරට නොව 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 ශබ්දයක් පෙරට ඇන් යෙදේ vowel අකුරක් පෙරට නොව ශබ්දයක් පෙරට ඇන් යෙදේ කියලා පැහැදිලිව ලියා ගන්න මේක. හරි. හරි. මෙන්න vowel මෙන්න sound මේක ලියා ගන්නකො ඉස්සරලා. මේක ලියලා ඉවර වෙලා මම මේ දෙන උදාහරණ ටික ලියන්න. මේක ඉස්සරලා ලියා ගන්න. හරි. හරි. And our it's silent. H අකුර silent.
නිහඬයි. ඒක නිසා මේක උච්චාරණය කරන්නේ අව කියලා. අව කියන්නේ vowel ශබ්දයක්. පැයක්. හරි. ඊළඟට මේක ඉස්සර ලියා ගන්න. ඕනේ මේ ටික ලියලි වල යටින් ලියන්න මේ ටික. උදාහරණ 1, උදාහරණ 2. Honest man. It's silent. It's silent. එච්චර උච්චාරණය වෙන්නේ නැහැ. ඒක නිසා මෙයා honest man නෙවෙයි. honest man. හරි. ඔව්. ඒක නිසා ඉස්සරහට දාන්නේ අවංක මිනිහෙක් කියන්න. and අවංක මිනිහෙක්. හැබැයි එක දෙයක් තියෙනවා. ඔබට මම පාඩමක් ඉගෙනුවාට පස්සේ ඔබට ඒ පාඩමේ තව චුට්ටක්වත් වෙන කොහෙන්වත් ඉගෙන ගන්න නෑ හොඳද? ඒකත් මතක තියාගන්න. ඔයාලට ආටිකල් සහ සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයකට උත්තර කියන්න පුළුවන් මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ. තව චුට්ටින් ඉවරයි පාඩම. තව චුට්ටකින් ඉවරයි. හෙටට ගැම් අරගෙන නිදිමතත් එක්ක වැඩ කරනවා. 10ට නිදා ගන්න බෑ ජීවිතේ දියුණු වෙන මිනිස්සෙක්ට. කවමදාවත්. right. උදාහරණ දෙක ලියන්න අවංක මිනිහෙක්. තව එකක් යුනිවර්සිටි. එතකොට මෙයා යුනිවර්සිටි. මෙයා යු. හරි. සාමාන්‍ය ශබ්දයක්. ඒක නිසා ඉස්සරහට එන්නේ යුනිට්. විශ්වවිද්‍යාලයක්. විශ්වවිද්‍යාලයක්. හරි. ඊට පස්සේ යුනිට් කියද්දි මේ U කියන්නේ සාමාන්‍ය ශබ්දයක් නිසා. right. ඉන්නේ ඉස්සරහට ඒකකයක්. ඒ උදාහරණ 4 ලියන්න දඩක් ගාලා මතක් කරගන්න. හරි. අනිවාර්යෙන් නෝට් එක PDF දානවා අනිවාර්යෙන්. ඔව් මම මේ පන්ති වෙලා ඕනනම් තව චුට්ටක් පැය භාගයක් විතර ඉස්සරහට ගන්න පුළුවන් මම කැමතියි. ඒක ගැන මම සමීක්ෂණයක් තියලා තමයි බොහෝ අය කැමැත්ත දුන්නොත් ගෲප් එකේ මම දානවා ඔයාලට ප්‍රශ්නයක්. ඒකට ඔයා අර ටික් එකක් දාලා ඔයාගේ මතය පළ කරන්න. වැඩි ප්‍රමාණයක් යවුවොත් පැය භාගයක් ඉස්සරහට ගන්නවා. අපි වැඩිපුර මේකෙදි හැබැයි හිතන්නේ අම්මලා තාත්තලාගේ පැත්ත ගැන හිතලා තමයි අපි මේ තීරණය ගන්නෙ. හරි? අම්මලා තාත්තලා ගැන තමයි හිතන්නේ. මොකද එයාලට කාලෙත් එක්ක වැඩිහිටියය ගැන හිතන්න ඕනේ අනිවාර්යයෙන්. දරුවෝන්ගේ ඔක්කොම වැඩ ටික කරලා ඉවරලා වැඩකාරයා වගේ. දැන් ඔයාට ඉන්නවනේ වැඩකාරයෝ දෙන්නේ පුතේනේ. අම්මයි තාත්තයි. රෙදි හොදන්න එක්කෙනයි ඩ්‍රයිවර්ලා එක්කෙනයි. අම්මා වැඩකාරයා තාත්තා ඩ්‍රයිවරයා. ඇත්ත කතාව ඕකනේ. right. right. එපා. කම්මැලි වෙන්න එපා. කම්මැලි වෙන්න එපා. ප්‍රශ්න ඉවරයි. හැබැයි දුක් වෙන්න වැඩේ කරනවා ආපු නැති කට්ටියට මගේ ක්‍රම මේකයි. අඬන්න වැඩේ කරනවා අපි. අනේ අපරාධය අපි කරේ නැත්තේ කියලා ලංකාවේම කට්ටිය කතා කරන ගානට මම මේ වැඩේ කරනවා. හරි මේකේ ලංකාවේම කට්ටිය ඉන්නවනේ. හරි ලංකාවේම කට්ටිය ඉන්නවා 2700ක් විතර ඉන්නවා කට්ටිය. දැන් මේ වෙලාවේ ක්ලාස් එක එක පළාත්වල. right. ලියාගෙන ඉවරයි නේ මැකුවා. අවසාන හරියන්නේ මම ඊට පස්සේ ඇක්ටිවිටි එකක් දෙනවා ඔයාලට. චණ්ඩිය වගේ කරන්න ඕනේ ඒක. හරි. උදාහරණ 4 ලියාගත්තද? හරි. මේ බලන්න. හරි. බලන්න මේ චූටි දේවල්. හරි. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. දන්නවනම් මට උත්තරේ දෙන්නකෝ බලන්න. ඕනනම් දූල පුතාලටත් ඔට්ටුයි දෙමාපියන්ටත් ඔට්ටුයි. ප්‍රශ්න.
දුප්පතුන්ට කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? දුප්පතුන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? දුප්පතු අන්න බලන්න. චූටි දේ මොන හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ඔයා දැනන් හිටිය දුප්පත් කියන නම් සර් අපි දන්නවා. දුප්පත් නම් පුව හරි. දුප්පතුන්නි දැනගෙන හිටියේ නැත්තේ නේද? හරි ලීසි. ද එකක් දාන්න ඉස්සරහට. දැක්කද? දුප්පතුන්. බලන්න චූටි සිද්ධාන්තයක්. හැබැයි මේක දන්නේ නැති අය 99ක් කියන්නේ. හරි. එහෙනම් මට කියන්න ආසර් මාරු. රිච් කියන්නේ පොහොසත් නේ. ඔව් ඔව්. එතකොට සර් පොහොසතුන්ට කියන්නේ ද රිච්ද? හරියට හරි. එතකොට සර් ඩිසබල්ඩ් කියලා කියන්නේ ආබාධිතනේ. ඔව් ඔව්. එතකොට සර් ආබාධිතයින්ට කියන්නේ ආබාධිතයෝ කියලා කියන්නේ the disabled. ඔව් ඔව්. ඒක නිසානේ බස් වල ගහලා තියෙන reserved for the disabled කියලා. නේද? දැනන් හිටියේ නෑනේ සිද්ධාන්තෙක. බලන්න චූටි එකක්. හැබැයි දැනන් ඉන්නවා. right. ලියන්න මෙහෙම. නාම විශේෂණයක් පෙරට ද යෙදුන විට 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 එය පුද්ගලයින් බවට පත්වේ. නාම විශේෂණයක් පෙරට ද යෙදුන විට එය පුද්ගලයින් බවට පත්වේ. කියලා මේ උදාහරණ තුන ලියන්න. උදාහරණ තුන ලියන්න. උදාහරණ තුන ලියන්න. අනිවාර්යෙන් සටහන් ටික දානවා. හරි ලස්සනට සටහන් ටික දානවා. අපේ පුතාලා ඉන්නවා මේව හරි ලස්සනට හදලා මට එවන කට්ටිය. ඒගොල්ලන්ට තමයි තෑන්ක්ස් කරන්න ඕනේ. බානවාට හරි ලස්සනට මේ වුණා සටහන් ටික. හරි. නාම විශේෂණයක් පෙරට ද යෙදුන විට පුද්ගලයින් බවට පත් වේ. ක්ලාස් එක ඉවර වෙන්නේ කීයටද? පැය දෙකක් ඕනේ මට. ඔයාලා ඉංග්‍රීසි හොඳට ඉගෙන ගන්නත් ඕනේ නේද? එහෙමයි නේද? හරි. කාල කල්පනාකරන්නට මම හරි දක්ෂයෙක්. බය වෙන්න එපා. ඔයාටත් නොදැනී හොරාට මම ඉංග්‍රීසි ටික උගන්වන්න. නොදැනී. හරි? හැබැයි පැය දෙකක් ඕනේ. පැය දෙකක් දෙන්න මට. නැත්තම් ඒ කියන්නේ මට එක හිතට මදි. හරි. හරි. දුප්පත් පුව දුප්පතුන් ද පුව ද දාන තියෙන්නේ. රිච් පොහොසත් ද රිච් පොහොසතුන්. ඩිසබල් ආබාධිත ද ඩිසබල් ආබාධිතයි. හරි. හරිනේ? කීප දෙනෙක් කම්මැලි වෙන්න පුළුවන්. හරි. හැබැයි හැමෝම හිතේ හයිය තියාගෙන වැඩ කරන්න ඕනේ. ජීවිතේම ලස්සන වෙයි. අනිවාර්යයෙන්. ඉංග්‍රීසි ටික හදාගත්තොත්. හැමතැනම ඔයාලට chance එකක් එනෝම තමයි. ජොබ් වලට යන්න කට්ටියම ඉන්නවනේ. බලන්නකෝ. ඒ වැදගත්ම දේ මට කියන්න බැරුණා. O level නොලියපු අය ඉන්නවනම් O level ලියලා fail හරි S හරි තියන අය ඉන්නවනම් මේ පන්තියේ වහාම විභාගේ ඇප්ලයි කරන්න.
ලබන සතියේ මම හිතන්නේ පාසල් වලට ගිහින් ඇප්ලයි කරන්න පුළුවන් ලබන සතිය හෝ ඉක්මනටම පාසල් වලින් හෝ නැත්නම් පෞද්ගලිකව වැඩම කරන්න අනිවාර්යෙන්ම මේ ක්ලාස් එකට අමතරව මේ ක්ලාස් එකේ එන අයට විශේෂ වැඩ පිළිවෙලක් හදනවා O level ලියන්න. දැන් සමහර ජොබ් කරන අය ඇතිනේ. ඉංග්‍රීසි වල C1 නැතුව හැමදෙස්සම එක එක ප්‍රශ්න ඇති වෙනවා. හරි C1ක් නැතුව. අනිවාර්යෙන් C1ක් අරන් දෙනවා. මේක කරලා ඉවරනකොට ඔයාලට වෙනම මම පේපර් ඩිස්කස් කරලා O level වලට අනිවාර්යෙන්ම අරන් දෙනවා. ඒ නිසා ඒකත් අනිවාර්යෙන්ම දාන්න. right. හරි. ඔන්න අපි අවසානට අවිල්ල තියෙන්නේ කෙමෙන් right. මැකුවා. හරි. ඊළඟට අර ලකුණ අවසාන එක. හරිද? මේක බොහොම චූටි දෙයක්. හරිද? ඔන්න මම ගන්නවා apple, egg, umbrella. මෙන්න මේ vowel sound එකක් ඉදිරියට අකුරක් ඉදිරියට නෙවෙයි sound එකක් ඉදිරියට ද යෙදුන විට එයා අපි උච්චාරණය කරන්නේ ද කියලා නෙවෙයි දී කියලා. එහෙනම් මෙයා දී apple, දී egg, දී umbrella. හරි. vowel sound එකක් පෙරට ද යෙදුනට පස්සේ ඔයා කියවගෙන යනකොට ද කියන්න එපා. the earth පෘථුවිය, the egg බිත්තරය, the umbrella පැහැදිලිනේ චූටි දෙයක් ඒක. ලියන්න තර ලකුණක් දාලා මෙහෙම. vowel අකුරක් පෙරට vowel sorry ඔන්න දැක්ක නේද? vowel ශබ්දයක් පෙරට අකුරක් පෙරට නෙමෙයි. vowel ශබ්දයක් පෙරට ද යෙදුන විට vowel ශබ්දයක් පෙරට ද යෙදුන විට vowel ශබ්දයක් පෙරට ද යෙදුන විට එය දී ලෙස උච්චාරණය කළ යුතුය. හරි. උදාහරණ තුන ලියන්න. vowel ශබ්දයක් පෙරට ද යෙදුන විට එය දී ලෙස උච්චාරණය කළ යුතුය. right. හොඳයි. මේක ලියා ගන්න. පාඩම මෙතනින් ඉවරයි. චූටි ඇක්ටිවිටි එකක්. ඔයා හරියටම පාඩම ගත්තද කියලා මට චෙක් කරගන්න ඕනේ. ඔයාට ඔයාව චෙක් කරගන්න ඕනේ. හරිනේ? ඒ වෙනුවෙන් තමයි ඇක්ටිවිටි එක දෙන්නේ, වැඩි නෑ. sentences 10යි. හිස්සන්ට දාන්න තියෙන්නේ ගැලපෙන ආටිකල් එක. right. මේක ලියා ගන්න පොඩ්ඩක් ගාලා. WhatsApp group එකක් නැද්ද? WhatsApp හදන්න බෑනේ. group එකේ ඉන්නවා 7000 ගාණක්. 7000කට කිට්ටු වෙන්න ඉන්නවා. තව group එකක් තියෙනවා. WhatsApp හදන්න විදිහක් නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. WhatsApp නම් 250 කීයක් හදන්නද නේද? right. හරි. Telegram තියෙන්නේ. දැන් මෙතන පන්ති ඉන්න ටිකට විතරක් හැදුවා. දැන් සමහර අය ඉන්නවා මේ පන්තියේ දෙවෙනි දවසේ නැහැ. දැන් ඔයාට මෙන්න මෙහෙමයි. මගේ පන්ති ඔප්ෂන්ස් තියෙනවා. මට ඔයාගේ ප්‍රශ්න තේරෙනවා. මෙතන වැඩි හිටියොන්ට එක එක දේවල් එදිනවා. සමහර වෙලාවට විවිධ කාරණා යෙදෙන්න පුළුවන්. ඔයාට ඔප්ෂන්ස් තුනක් තියෙනවා. එකක් අද පන්තිය. හරිනේ? අද පන්තියේ ඔයාට රීප්ලේ එකක් ගන්න පුළුවන්. ඔයාට රීප්ලේ එකක් මේ තියෙනවා අය බ්‍රහස්පතින්දා රෑ 7:09. ඔයාට ඒක බලන්න පුළුවන්. ඒක පොඩක් හැබැයි මේකම තමයි උගන්වන දේ. මම ලයිව් උගන්වන්නේ නැහැ. රීප්ලේ එකක් කියන්නේ ඒ වෙලාවට ඔයාට මම ලින්ක් එක දානවා. පන්තියට ගිහින් බලන්න. දෙපාරක් බලන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේකම ඕනනම් බලන්න පුළුවන්. හරි? සමහර වෙලාවට මෙහෙමනේ අපි ඔන්ලයින් වැඩ කරනකොට වහිනවා. මේක ලියන ගමන් අහගෙන ඉන්න. වහිනවා. සිග්නල් නැහැ. ඒකත් බැරි වුණොත් තුන්වෙනි වතාවේ ඔයාට ඕනෙම කෙනෙක්ට මගේ රෙකෝඩින් එකක් ඉල්ලන්න පුළුවන්. මම ඔයාලට ඒකට ඉස්සරහට විදියක් අහනවා. මම මැසේජ් එකක් දාන්න ඕනේ. මට නෙමෙයි අතට මම ඒකට කට්ටියක් දාලා ඉන්නවා. මැසේජ් එකක් දාවම මේ මට ගිය සතියේ රෙකෝඩින් එක ඕනේ කියලා ඔයාලට ඩක් ගාලා රෙකෝඩින් එක ඔයාලට බලන්න පුළුවන් ඕනේ වෙලාවක. හරි? හැබැයි හොඳට අහගන්න. ඔයා කවමදාවත් රෙකෝඩින් ඉල්ලන ඔප්ෂන් එකට යන්න එපා. ඒක හරියන්නේ නැහැ හොඳද?
හැමදාම රෙකෝඩින් ඉල්ලන එකට යන්න එපා. ඒක දීලා තියෙන්නේ බැරිම දවසක තමයි ඒක ඔප්ෂන් එක දීලා තියෙන්නේ. පන්තිය කට් කරගන්න එපා. හරි බැරිම දවසක විතරයි. හරි. ඒක නිසා පන්තියේ සජීවී ඉඳලා ගන්න අත්දැකීම රෙකෝඩින් එකක් බලලා ගන්න බෑ. මොකද කට්ටිය මෙහෙම යව යවනේ බලන්නේ. මම දන්න ඕනේ බලන හැටි අපේ කට්ටිය. නේද? එහෙම කරන්න එපා. right. හරිනේ. ඔන්න එහෙනම් බලමු. ඔබ පාඩම හරියට ග්‍රහණය කරගෙනද කියලා මෙන්න අභ්‍යාසය කරන්න. තනියෙන් කරන්න ප්‍රශ්න 10යි. පාඩම ඉවරයි. පළවෙනි පාඩමම ඉවර කරනවා. right. activity. අපට උඩින් ගන්න වෙනවා. හොඳට හිතලා උත්තර ටික දාන්න ඕනේ. හරිද? හයයි තව හතරක් තියෙනවා. ඔය හය අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ ඉතිරි හතර දෙන්න. උඩින් ලියන්නද නැත්තම්? මේක මකලා. කීපයක් ලියන්න පුළුවන් වෙයි.
හරි. right. බලමුද අපි. ප්‍රශ්න 8 තව දෙකක් තියෙනවා. ඉස්සර වෙලා මේ ටික බලමු. right. මේ එකම පොත කියන්නේ ග්‍රැමර් පාඩම විතරයි අද අපි කරේ. ග්‍රැමර් විතරයි කරේ. ග්‍රැමර් පාඩම එක දිගට එකම පොත කරගෙන යනවා. right. පාඩම බලවන්න නම් ඒ ග්‍රැමර් පොතට මුල හරිය පිටු කීපයක් ඇරගෙන නම් හොඳයි. මට ඒක මුලදී කියන්න බැරුණා. මොකද ඔයා කන්ටෙන්ට්ස් ටික පටුණක් හදන්න ඕනි පොතේ. පොත තියාගන්න හරි ලස්සනට ඔයාට ආස හිතෙන විදිහට පාඩම් අනුපිළිවෙල ඉස්සර වෙලා හදලා එහෙම හදන්න පුළුවන් විදිහට මම ඒක විස්තර කරන්නම් ඉදිරියේදී. පුළුවන් නම් පිටු ඉඩ තිබෙ නැතුණා නම් අවුලක් නැහැ. අපිට කීපයක් දාගන්න පුළුවන් ඉස්සරහට ලස්සනට දාන්න පුළුවන් කන්ටෙන්ට්ස් ලියන්න. පටුන ලියන්න. right. බලන්න මේ. උනාට ප්‍රශ්න දීලා තියෙනවා. ගැලපෙන ආටිකල් එක දාන්න the and තුනෙන් එකක්. She became first in the class. right. අපරාධ මෙතෙන්ට දේශනා දෙන්න තිබුණා. right. එහෙනම් ඇය පන්තියේ right පළමුවෙනියා වුණා. අපි ඉගෙන ගත්තා පළමුවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා කියද්දී අනිවාර්යයෙන්ම the දාන්න ඕනෙමයි. එහෙනම් she became the first in the class. හරිනේ? කොහොමද හරියයි? right. good. ඔයාලට එක සිග්නල් ප්‍රශ්න එන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා අනිවාර්යයෙන්ම. ඒ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. හෙට දවස් ඇතුළත විසඳෙනවා. නෝට් එක වැටෙනවා. රෙකෝඩින් එක වැටෙනවා. right. එහෙනම් she became the first in the class ඇය පන්තියේ පළවෙනියා වුණා. අපිට ස්ක්‍රීන් ෂෙයා කරන්න විදිහකුත් නැහැ. කට්ටිය ගොඩක් වැඩි නිසා. මේ ගෲප් දෙකේ ගොඩක් ඉන්නවා 1500ක් 600ක් ඉන්නවා. ඉතින් අර 1000යින් එක පැකේජ් එක. ඒකට ස්ක්‍රීන් ෂෙයා කරොත් එක කණ්ඩායමකට විතර අනිත් එකට පේන්නේ නැහැ. අනිත් දෙපාරක් ඉස්සරහට බැරි නිසා. හරි මේ බලන්න. next one. United States is blank the powerful state in the world. හරි. ඕන අපිට මෙතෙන්ටත් දෙන්න තිබුණා ප්‍රොෆෙෂන්. මෙතෙන්ටත් ලිස්ට් දෙන්න තිබුණා. ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකේ මොකද්ද බලවත්ම රාජ්‍යය කියන උත්සාහ කො United States ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍යයක්. රාජ්‍ය ඉදිරියේ දී යුතුමයි. මං කිව්වා එහෙනම් the United States is most powerful කියන්නේ බලවත්ම හාස superlative form නේ. superlative form ඉස්සරහට අනිවාර්යෙන් the දාන්න ඕනෙමයි. එහෙනම් the දැම්මා. එහෙනම් the United States එක්සත් මේ ඇමරිකා එක්සත් ජනපදයේ බලවත්ම රාජ්‍යයයි ලෝකයේ අන්න ප්‍රපොසිෂන් එකක් තියෙනවා. ඒක ෆලෝ වෙන්නේ the වලින්. එහෙනම් in the world. හරිනේ? පැහැදිලිනේ? right. next one. right. I bought storybook. මම මිලදී ගත්තා. මම මිලදී ගන්න ඉස්සර වෙලාම ගිහිල්ලා කතා පොතක්. එයා මං අඳුරන්නේ නැහැ. බුක් ෂොප් එකේ ඉස්සර වෙලාම ගන්නකොට මං අඳුරන්නේ නැහැ. එහෙනම් earl story book. මම මිලදී ගත්තා කතා පොතක්. අඳුරන්නේ නැහැ. ඒක නිසා earl දාන්නේ. පළවෙනි වතාවට දකින්නේ. දෙන්නයි presented. ඊළඟ වාක්‍ය නැවතත් කියනවා. ඊළඟට මං ඒක තෑගි කරා. දැන් ඔන්න පොත ගැන දෙවෙනි වතාවට සඳහන් වෙන්නේ. පළවෙනි වතාවට සඳහන් වෙනකොට දෙවෙනි වතාවේ දැන් ඔබ පොත දන්නවා. එහෙනම් දාන්න ඕනේ ද. ඊළඟට මම ප්‍රසන්ට් කරා පොත මගේ යාළුවට to my friend. and I bought a story book. මම පොත මිලදී ගත්තා. ඊළඟට මම පොත තෑගි කරා මගේ යාළුවට. then I presented the book to my friend. හරිනේ. මේ වාක්‍ය ලියන්න බැරුණාට කමන්නේ. ඉස්සන් ටික පුරව ගන්න. මේව ලියන හැටි අපි උගන්වනවා. ඔයා මේ වාක්‍ය එන අමාරුයි. එහෙම හිතන්න එපා. ඒක ලියන හැටි අපි උගන්වනවා. මට මේ ආටිකල්ස් ටික හරියට දාන විදිහ වාට තේරුම් මේව කරන්න විතරයි මට ඕනේ. මේ ටික දාගන්නවාට තේරෙන්නේ. ඒ ඇති. ඊළඟට it took hour to travel to Mathura. මාතරට travel කරන්න පැයක් ගත වුණා කියලා තියෙනවා. පැයක් ගත වුණා. එහෙනම් මේක hour නෙවෙයි. hour h අකුර silent. මේ ඒක නිසා මේක hour එහෙනම් vowel අකුරකින් මේ vowel ශබ්දකින් පටන් ගන්න අයන්නේ. ඒක නිසා පැයක් කියලා කියන්නේ an hour. It took an hour to travel to Mathura. Mathura travel කරන්න පැයක් ගත වුණා.
right. හරිනේ. Next one, fifth one. Everest is highest mountain. Everest කියනකොට යා ද්විතීයයි. මේ ලෝකේ තියෙන උසම කන්ද යා unique. ඒක නිසා ඉස්සරහට ද දාන්න උනේ අනිවාර්යෙන්. The Everest is උසම කියනකොට superlative. Superlative ඉස්සරහට ද දාන්නත් ඕනේ. එහෙනම් the Everest is the highest mountain. Everest කියන්නේ උසම කන්දයි. Everest කියනකොට යා උසම කන්ද නිසා යා විශේෂයි. ලෝකෙටම ඉන්න එක්කෙනා. ඒක නිසා ද දාන්න ඕනේ. හරිනේ? මෙතන උසම කියනකොට සුපිරි ස්වරූපයේ සුපර්ලටිව් නිසා ද දාන්න ඕනේ. එවරස්ට් රෝ උසම කන්දයි. හරි. පළවෙනි පහ. හරිනේ? හයවෙනි එකත් අපි සාකච්ඡා කළා මක මුචුරි දෙක දෙන්න. ඔව්. බලන්න. පළවෙනි පාඩම ෂූට් එකක් වුණත් ඒකෙත් ගොඩාක් දේවල් ඔබට ඉගෙන ගන්න තිබුණා. right. We must help. අපි උදව් කළ යුතුයි. We must help. ඔව් දුප්පතුන්ට. එහෙනම් we must help the poor. The poor. Poor කියන්නේ දුප්පත්, දුප්පතුන් නම් the poor. අපි උදව් කළ යුතුයි දුප්පතුන්ට. හරි. මුල හරිය මම හිතන්නේ ඉවර ඇතිවා. ඒක නිසා ප්‍රශ්න දෙකක් මම කරනවා. ඉතින් දෙක දෙන්න. හරි. ලෙස් දෙකක් තියෙන්නේ. හරි. 10යි. right. ඉංග්‍රීසි ඉගෙන ගන්න වයස් සීමා නැහැ. හරිනේ? වයස් සීමා නැහැ. ඒක ඉස්සර වෙලාවම තේරුම් ගන්න ඕනේ. ආසාවක් විතරයි ඕනේ. 6ට 7ට 9ට එහෙම කියන එකක් නැහැ. හැබැයි මේ පාඨමාලාව තුළ ඔබ O level syllabus එකේ ඔබට තියෙන වැදගත්ම කාරණා සියල්ලම වගේ සාකච්ඡා වෙනවා. සියල්ලම වගේ සාකච්ඡා වෙනවා. එතනින් එහාට ඔබට ඉංග්‍රීසි භාෂාව කතා බහ කරන්න ගියාට පස්සේ තිබෙන විශේෂ වාක්‍ය රටා සියල්ලම ඒ වගේ මීට අමතරව තවත් මොනවද vocabulary වාගේ වචන මාලාව වැඩි දියුණු කිරීම සඳහා විශේෂ දේවල් වගේ ගොඩාක් දේවල් ක්‍රියාත්මක වෙනවා. අපි හිමිහිට කතා කරමු. මට පොඩ වැඩක් කරන්න තමයි වරුනේ. මගේ ක්‍රමේ ඒකයි. ඉස්සෙල්ලා වැඩ කරමු. ලොකු වැඩක් අපි කරා දවසට. right. මේ මල්ලි අපේ Telegram group එකේ link එක දාන්නකෝ මේ chat එකට දෙකේම. සමහර අය group වල නැහැ කියලා කියනවා. Telegram group එකේ link එක දාන්න. මේකෙන් ගන්න. elder class ඒ class එකේ දාන්න. right. next one බලන්න ඊළඟ එක. He was most intelligent boy in class. Most intelligent කියන්නේ බුද්ධිමත්ම කොල්ලා. ඔහු තමයි බුද්ධිමත්ම කොල්ලා. බුද්ධිමත්ම කියනකොට superlative form නිසා අනිවාර්යෙන්ම ඉස්සරහට ද දාන්න. එහෙනම් he was the most intelligent boy in the class. In the class. ඔහු තමයි බුද්ධිමත්ම කොල්ලා පන්තියේ. in කියන preposition එක follow කරන්න අනිවාර්යෙන්ම ද දාන්න ඕනේ. හරිනේ? right.
Next one. The Lord Buddha preached us. බුදුරජාණන් වහන්සේ දේශනා කරා අපිට. බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝවිසු ශ්‍රේෂ්ඨ ආගමික නායකයින්ගේ නම් ඉදිරියේ ලෝවිසු දවදාන ඕනේ. And the Lord Buddha මේ Lord කියනකොට සමහර අය දාන LOAD Lord ඒ ගල් Lord වැලි Lord හොඳද LORD එන්නේ. Lord Buddha preach us දේශනා කරා අපිට how to live කොහොමද ජීවත් වෙන්නේ කියලා සමාජය තුල එහෙනම් in කියන ප්‍රොෆෙෂන් එකට පස්සේ the එන්නේ in the society. Next one. He is honest man. ඒ චකුර silent. එහෙනම් ඔහු අවංක මිනිහෙක් කියන්නේ උත්සාහ කළ තියෙන. එහෙනම් දාන්න මොකද්ද? And right. Oh, he is an honest man. Next one. එච්චකුර silent නේ. පොඩ vowel sound එකකින් පටන් ගන්න. O කියන එක එහෙනම් he is an honest man. ඔහු අවංක මිනිහෙක්. honest ඒක honest නෙවෙයි. It is university in London. ඒක ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක්. මෙයා vowel අකුරක් තිබුණාට ශබ්දේ නෑ මතක ඇති වාට. අ ඌ නෑ මෙයා u university. ඒක නිසා ඉස්සරහට එන්නේ a. එහෙනම් it is a university in London. කො බලන්න 10 හරියයි. 10ම හරියයි. හරි. එන්න ඔන්න එහෙනම් අපි පාඩමක්ම ඉවර කරා. අඩුපාඩු තියෙන ඉක්මනට හදාගන්න. පළවෙනි දවසේම. පළවෙනි දවසේ ගොඩක් වෙලාට පන්තිවල ගොඩක් වෙලාට ගුරුවරු කරන්නේ කයිවාරු ගහගෙන ඉන්න එක නේද? ඔව්. ගොඩක් පන්තිවල කරන්නේ. තමුන් ගැන ආත්ම වර්ධනාව අපි වැඩ කරා. අපුතේ ස්පෝකන් ඉංග්‍රීසි එකත් මේකේ කොටසක් විදිහට තමයි යන්නේ. හැබැයි අපි ස්පෝකන් වලට යන්න අපි ග්‍රැමර් ටිකක් ෆලෝ කරලා තියෙන්න ඕනේ. මොඩෙක් වගේ කතා කරන්න බෑ. හරි? නිශ්චිත කියන්නේ පුතේ definite, අවිනිශ්චිත කියන්නේ indefinite. හරිනේ? right. ඉක්මනට ලියා ගන්න. මොකක්ද? හරි ඉක්මන කරන්න. ඉංග්‍රීසි වචන හදන හැටි මම කියලා දෙනවා. ඒක සෙමින එකක් දානවා. 2000යි පුළුවන්. මේ කියන්නේ එක සැරේට 2008යි පුළුවන්. O level දාන්න කට්ටිය O level අනිවාර්යයෙන්ම දාන්න මෙතන ඉන්න වැඩි හිටිය අය ඇති අනිවාර්යෙන් මේ සැරේ දාන්න. මම කොට දාලා දෙනවා. ඉර හඳ වගේ විභාග කොට දාලා දෙනවා. බය වෙන්න එපා. හරි විභාගේ අනිවාර්යෙන්ම දාන්න. C එකක් නැත්තම් අනිවාර්යෙන්ම දාන්න. හරි. හොඳයි. right. එහෙනම් පළවෙනි පාඩම එතනින් ඉවරයි. ඔන්න ඔයාලට group එකට වැටුණා නේද message එක? හරි. ඔය වගේ එක දවසකට මම පාඩමක් ඉවර කරන්නේ. හරි. ඔය වගේ ඔයා පාඩම් 7ක් 8ක් 9ක් කරද්දී ඔයාගේ විශ්වාසය හැදෙලා confidence එක self confidence ආත්ම විශ්වාසය මට ඉංග්‍රීසි පුළුවන් කියලා. හරි. right. ඒවා අපි ලස්සනට plan කරලා තියෙනවා. ඉවසීමෙන් වැඩ කරගෙන යමු. කැපවීමක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම හැමෝම. මාත් මේක කැපවීමෙන් කරගත්තේ මේක ලොකු භාෂාවක්. හරි දැන් සමහරලාට ඔබ දැකලා ඇති මම අයින්ට වෙන්නනේ. ඔව් ඉංග්‍රීසි භාෂාව මාසෙන් උගන්වනවා, මාස දෙකකින් උගන්වනවා, පැය 24න් උගන්වනවා. කටපාඩම් කරගෙන වචන ටික කටපාඩම් කරගෙන ගිරවෙක් වගේ කතා කරනවා. එයා දන්නේ කටපාඩම් කරපු ටික විතරයි. ගිරව දන්න ඕනේ. ගිරව දන්නේ කටපාඩම් කරපු ටික එතනින් එහාට දෙයක් දන්නේ නැහැ. ඉංග්‍රීසි කියන්නේ ලොකු භාෂාවක්. මේක ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක. මේක භාෂාව ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙන සිංහල භාෂාවටත් වඩා.
මේක හරිය ලස්සනයි හැබැයි. සිංහල වගේ නෙමෙයි මේකේ තාර්කිකයි විෂය ඉගෙන ගන්න ආසය හිතනවා හරියට ඉගෙන ගත්තොත්. හරි? ඒක නිසා තමයි ඔයාලට තර්කානුකූලව මේ සබ්ජෙක්ට් එක උගන්වන්න නිසා තමයි පහළ ඉඳන් මම මෙහෙම පටන් අරගෙන යන්නේ. හරි? එකිනෙකට එකක් සම්බන්ධ වෙවි මේක යන්නේ. හරි ලස්සනට අපි වැඩ කරගෙන යනවා. පළවෙනි පාඩම ඉවරයි. ඉතින් මම හිතන්නේ මොනවා හරි අපැහැදිලි දේවල් තියෙනවා ඔබ නැවතත් රෙකෝඩින් එක බලන්න. right? රෙකෝඩින් එක බලලා ඉවරලා මේ කරන්න. ඉතින් මම කවුද කියලා ඉතින් මම ඔබට කියන්න සමහරට ලංකාවේම කට්ටිය ඉන්න නිසා මම කල්ප සුදේශාන් අවසන් වශයෙන් කියන්නේ බොහොම කෙටියෙන් එකක් කියන්නම්. මම කල්ප සුදේශාන් මම හම්බන්තොට දිස්ත්‍රික්කේ. හම්බන්තොට කියලා කියන O level results වලින් ලංකාවේ අංක 1 ඔබ දන්නවා. ඉතින් එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල කලාපය තමයි ලංකාවේ O level වලින් අංක 1. ඒ වලස්මුල්ල කලාපේ දරුවෝ වැඩි හරියක් ඉංග්‍රීසි ඉගෙන ගන්න ගුරුවරයා ගොඩක් ළමයි අපෙන් ඉගෙන ගන්නවා සාමාන්‍ය පෙළ. ඉතින් ක්ලාස් එකේ ළමයි 60%කට විතර ඒ සම්මාතරම් දෙනවා. මගේ ක්ලාස් එකේ. ඉතින් ඉංග්‍රීසි උගන්වන ලොකු පළපුරුද්දක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මම තීරණය කරේ ගොඩාක් කාලයක් තිස්සේ දෙමව්පියෝ විඳව හිටපු ප්‍රශ්නයක් තමයි මේ ඉංග්‍රීසි ටික හදා ගන්න ඕනේ කියන එක. ගොඩාක් ඉල්ලීම් කරා දෙමව්පියෝ මගෙන් කරන්න පන්තියක් කරන්න අපි වෙනුවෙන් ක්ලාස් එකක් කරන්න කියලා. ඊට පස්සේ මම හිතුවා සමහරට මේ අලුතෙන් මාව හඳුනගත් දරුවෝත් ඉන්නවා සමහර අය 6 7 8 පන්ති වල හරියට වැඩක් කියලා. ඔයගොල්ලෝ පන්ති උගන්වනකොට අහන ප්‍රශ්න වලින් මට තේරෙනවා පොඩි පන්ති වල කිසිම වැඩක් කෙරෙලම නැහැ. ඒ කියන්නේ තේරිලා නැහැ. ඉතින් ඒක නිසා මම ඒක අවස්ථාවක් කරගත්තා. ඔන්න එවැනි දරුවන්ටත් පුළුවන් සම්බන්ධය දෙමව්පියෝ එක්ක. හරි? මම හැබැයි දැන් සමහර දෙමව්පියෝ කැමරා එහෙම ඕෆ් කරන් ඉන්නවා. ගෙදර 4-5 දෙනෙක් ඉන්නව වෙන්න පුළුවන්. සමහරලාට ඔයා ක්ලාස් එකක් වගේ එකක් දාගෙන ගෙදර ටීවී එකක් දාගෙන දැන් අනිත් පන්තියෙත් එහෙමයි. මුළු ගෙදරම කට්ටියකට ඉංග්‍රීසි ඉගෙන ගන්න. නියමයි. මම මුකුත් කියන්නේ නැහැ. ඔයාලට 5 දිනක් බැරි නම් 10 දිනක් දාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? ඕන ගානක් දාගන්න. හරි? අම්මලා තාත්තලා හැමෝටම ඉගෙන ගන්න පුළුවන් මේක භාෂාවක්. සිංහල එහෙමයි නේ. සිංහල එහෙමයි නේද? ඔයා දන්න වචන ටිකම නේද ඔයාගේ දරුවක් දන්නේ. ඔය අමුතු වචන දන්නවද? ඔය අමුතු වචන දන්නවද? මට සිංහල කියන්නකෝ බලන්න. අම්මලා තාත්තලා දන්නවද අමුතු දේවල් ටිකක්? සිංහල වල ඔව් දන්නවද එහෙම අමුතු දේවල් ටිකක් නැහැනේ. නේද? ඔයා දන්න ටිකම තමයි දරුවක් දන්නේ. මේක භාෂාවක්. හරි සරලයි මේක. ඔය ඉංග්‍රීසියෙන් කතා කරනවා. ගිරව් වගේ නෙවෙයි. ඒ දැනීම ඔයාලට දීලා ක්‍රමානුකූලව මේ ගමන ගිහිලිවලා ඔයාව ඉංග්‍රීසියෙන් අනිවාර්යයෙන්ම කතා කරනවා. හරි? වාක්‍ය හතරක් පහක් දීලා කටපාඩම් කරගෙන නෙවෙයි. ලස්සන විදිහට ඉංග්‍රීසියෙන් කතා කරනවා. මට පොඩි කාලයක් දෙන්න. මම වැඩ කිරීම හරි පිළිවෙලයි, පැහැදිලි, ලස්සනට මේක යනවා. හරි? හරි. ඇත්තටම කියනවා නම් මේ චුට්ටක් ලෙඩ වෙලත් හිටියද? චුට්ටක් නෙවෙයි උදේ හොඳට හිටිය හවස් වෙද්දි පොඩ්ඩක් අසනීප වුණා. මේ කාපු කෑමක් මොනවා හරි මේ වෙලා මේ ඒක හරියටම මේ ඇලර්ජි එකක් වගේ ඇවිල්ලා හුස්ම ගන්න බැරි වෙලා එහෙම වුණා. 8ට කාලක් වෙනකොට පන්තිය කරන්න පුළුවන් වේද බැරි වේද කියන එක ගැන අවිශ්වාසය හිටියේ. ඊට පස්සේ බෙහෙත් දීලා විනාඩි 15ක් යනකොට වැඩේ හරිය ගියා. ඉතින් සමහරවිට පුංචි අඩුපාඩුකම් වුණා නම් සමා වෙන්න. සමහරවිට පැටලුණාද වැරදුනාද දන්නේ නැහැ මේ පොඩ්ඩක් අර අවුල හිටපු නිසා ලෙඩ වෙලා හිටපු නිසා. එහෙනම් මම හිතන්නේ මුකුත් එහෙම වුණේ නැහැ. කාගෙන්වත් මැසේජ් එකක්වත් තිබ්බේ නැහැ. හරි? එක පාඩමක් වුණා අපි සම්පූර්ණයෙන්ම ඉවර කරා. එක පාඩමක් සම්පූර්ණයෙන් ඉවර කරා. රයිට්? ඉතින් මෙයා පටන් ගත්තේ දෙවෙනි පාඨමාලාව. පළවෙනි එකෙත් ගොඩාක් අය ඉන්නවා. ඒකිනේ ගොඩාක් වැඩි හිටි කට්ටිය ඉන්නවා අපිත් එක්ක වැඩ කරන. මේ වෙනකොට හොඳට ඉංග්‍රීසි දැනුම මේගොල්ලෝ හදාගෙන තියෙනවා. ඒ වගේම නැවතත් තියෙනවා මම රෙකෝඩින් එක දෙනවා තමයි. හැබැයි රෙකෝඩින් එක බලන්න එපා. රෙකෝඩින් එක බලන්න එපා. රෙකෝඩින් එක බලන්න පන්තියට ආවට පස්සේ බැලුවට කමක් නැහැ. රෙකෝඩින් එක බලන්න දිගටම පුරුදු වෙන්න එපා. ඒක මහා නරක පුරුද්දක්. නරක පුරුද්දක්. බැරිම වෙලාවක ඔයාට මොනවා හරි පාටියක් යෙදිලා මොනවා හරි දෙයක් යෙදිලා එහෙම වුණොත් විතරයි පන්තියෙන් මග නොහැරෙන්න තමයි මම දෙන්නේ. හරි. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? පාඩම හා සම්බන්ධ ගැටලු තියෙනවා ඕන දැන් අහන්න පුළුවන්. උගන්න වෙලාවට අහන්න එපා. right. ඒ වගේම මේ අපේ දරුවන්ටත් 6 7 8 9 10 ශ්‍රේණි වල පන්ති පටන් අරගෙන තියෙනවා අපි. හරි. ඉතින් ආර්ථික අපහසුකම් තියෙන දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් පන්ති තියෙනවා. ඉතින් ඒවත් ඔයාගේ ගෲප් එකට දාන්නම්. එහෙම දන්න කට්ටිය දැනුවත් කරන්න. ලොකු පිනක් වෙයි. right. හැබැයි මේ මම ඔබට කියන්නේ තෑගි දෙන්නම් අරව දෙන්නම් මේව දෙන්නම් මගේ ගෲප් එකට ඇඩ් කරන්න. එහෙම ඉතින් මම කියන්නේ නැහැ. මොකද ඒ සහයෝගය මට හදවතින්ම දෙනවා කියන එක දාන්න මම ගෲප් හදනවා විතරයි. හදන සැනින් කට්ටිය ඇඩ් වෙනවා. පොඩි පන්ති වලත් එහෙමයි. ගෲප් එක හදන සැනින් අපේ දරුවෝ මගේ ගෲප් වලට ලොකු සපෝට් එකක් දෙනවා.
ඒකටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. එහෙනම් පළවෙනි පාඩම ඉවරයි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? මේ පන්තිය කොච්චර කල් තියෙනවද? මෙහිමයි. මේ පන්තිය ලෙවල්ස් කීපයකට යන්නේ. දැන් එක මට්ටමක් ගියාට පස්සේ ඔයාලට හිතෙනවා නම් දැන් මගේ ඉංග්‍රීසි ටික හරියි කියලා ඉවරලා ඔයාලට මේ තරින් අතර වෙන්න පුළුවන්. මම එක දෙයක් කියන්නේ. මම බොරු වැඩ කරන කෙනෙක් නෙවෙයි. දැන් පහුගිය කාලේ අපේ ළමයි අහනවා මට මැසේජ් දම සර් පන්ති වලට මං කිව්වා එක්කෙනෙක්ට එපා එන්න එපා පන්ති පැත්ත පළාතේ ගන්න නැහැ මේ දවස්වල. කොච්චර ළමයි මැසේජ් දැම්මද මේ පන්ති වල ඉන්න කට්ටිය. මං කිව්වා පුතේ එපා. පන්ති පටන් ගන්නකොට එන්න තියෙන පන්ති එකකටවත් දැන් එකතු වෙන්න එපා කියලා. තේරුමක් නැහැ. ඊට ඒ වගේ තමයි මම ඇවිල්ලා ටීචර් කෙනෙක්. මම මැජික් කාරයෙක් නෙමෙයි. මම ඔයාලට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. මේ මං සතියෙන් දෙකෙන් කරන්නම් මේක ඇවිල්ලා ඉගෙන ගන්න ඕන දේවල් ටිකක් තියෙනව නේද? ඒ ටික අනිවාර්යෙන් ඉගෙන ගන්න. හරි මම ඔයා එහෙනම් මේ මම මැජික් කාරයෙක් වගේ මම මෙහෙම කරනවා කියලා මම බොරු පොරොන්දු ඔයාලට දෙන්න බෑ. හරි ආසන්න වශයෙන් අපිට යන කාලයක් තියෙනවා. ඒ කාලේ අපිට අනිවාර්යෙන් වැය කරන්න ඔබට ඔබේ දැනුම වැඩි වීමත් එක්ක යම් මට්ටමකට ගියාට පස්සේ මම කියන්නේ දැන් ඔබට පුළුවන් මේ වැඩේ නවත්තන්න කියලා. ඉංග්‍රීසි නේද? හරියට හදාගන්න කාලය ගැන හිතන්න එපා. සතියට එක දවසයි නේ තියෙන්නේ සම්බන්ධ වෙන්න. හරි. හරි. එහෙනම් අපි අදට සමුගන්නවා. වෙලාවට ඔන්න පන්ති පටන් ගත්තා. විනාඩි 5ක් පරක් වුණා. ඒකට හේතුව ඔයා ලොගින් වෙනකම් මම වෙලාවට එන වෙලාවට ඉවර කරනවා. හරිනේ? වෙලාව 10යි. අපි සමුගන්නවා. ලබන සතියේ හැමෝටම ආයුබෝවන්. තෙරුවන් සරණයි. පරිස්සමෙන්